සුබ දවසක් වේවා සියලු දෙනාටම. අදත් මේ එක්ක වෙලා ඉන්නේ අංශක 180 ධර්ම මාර්ගයේ තුලින් සාකච්ඡා වෙන පරමාර්ථ පරාර්ථ ධර්මයන් ගැන. ඉතින් අද මාතෘකාවක් වශයෙන් අපි සාකච්ඡා කිරීමට යොදාගෙන තියෙනවා අබිනිෂ්ක්‍රමණය කියන මාතෘකාව. ඉතින් මේ මාතෘකාව යටතේ දීර්ඝ පරාසයකට අපි යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මහින්ද කොටතුක්කු මගේ ගුරු පියාණනුත් ඇවිල්ලා තියෙනවා. මම ආරම්භයක් අරන් දෙන්න. දැන් අබිනිෂ්ක්‍රමණය කියලා කිව්වට පස්සේ මේක හැමෝටම ඔළුවට එන්නේ සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ හැරලා ගිය කතාව. නමුත් ඔබත් මේ ලොවට ජනිත වුණේ අබිනිෂ්ක්‍රමණයකින් කියලා ඔබ බොහෝ විට නොදන්නා කාරණාවක් වෙන්න ඉඩ තියෙනවා. අර මව් කුසක් ඇතුලේ හිටියා වතුර කොට්ටයක. ඔබ එදා ඉපදිලා හිටි. ඔබේ අම්මා තාත්තා සතුටු වුණා ඔබ ඉපදිලායි කියලා. එනට ඔබ මව් කුසෙන් එළියට ආවට පස්සේ අලුත් ලෝකයක් ඔබට හට ගන්නවා. එතන ඔබ අබිනිෂ්ක්‍රමණයක් කරනවා ඔබ දන්නේත් නැතිව. මේ විදියට දිනෙන් දින අර පාරිශුද්ධ ස්වභාවය තුලට මාරාවේශයක් අබිනිෂ්ක්‍රමණය වෙනවා. තණ්හාවක් හට ගන්නවා. මුලින්ම විදින රස මෞකිරි රස දිව තමයි මුලින්ම රස ගන්නේ. ඊට පස්සේ එතන ඉඳන් මව් සෙනෙහස හොයනවා. එතන ඉඳන් රූප දකිනවා. කනට ශබ්ද ඇහෙනවා. නමුත් එකින් එකට හඳුනා ගැනීමක් සිද්ධ වුණා වෙනවා. මේ විදියට මව් කුසෙන් එළියට ඇවිල්ලා ඔබ මේ වෙනකන් කොතෙක්නම් කඩින් අබිනිෂ්ක්‍රමණය කළාදයි කියලා ඔබ ඔබෙන් අසා බලන්න. ඉතින් මේ මාතෘකාව ඒ පැත්තෙනුත් සම්මුතික ධර්මයේ පැත්තේ අවසානයේට තියෙන මරණයෙන් එහා පැත්තටත් අපි අරගෙන යන්න බලාපොරොත්තු වෙමින් තියෙනවා. ඉතින් මේ ගැඹුරු මාතෘකාවන් සමග සාකච්ඡා කරද්දී ගැටලුකාරී තත්ත්වයක් එන්න පුළුවන් හින්දා නිතරම සිහිපත් කරනවා තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අපහැදිලි තැනක් තියෙනවා නම් නැවත ප්‍රශ්න කරන්න කියලා. ඉතින් අපි පටන් ගමු ආයේ මේ පොඩි ළමයා දේවල් ඉගෙන ගන්න. ඉගෙනගෙන එයාට දේවල් වල අවශ්‍යතාවයන් මත ඉස්සරහට බඩු මුට්ටු ගොඩක් තිබ්බොත් මේ පොඩි කාලේ එයාට බඩු මුට්ටු වල වටිනාකමක් නැති වෙනවා. එයාට සියල්ල එකට පේන තැනක ඉඳගෙන එයා බඩු මුට්ටු වලට එක එක ආසාවල් හදාගත්තා. එතකොට මේ ආසාවල් හැදුව කෙනා කවුද? නමුත් තිබ්බේ ප්‍රභාස්වර චිත්තය. ඒ හිතේ ditth ස්වභාවය, හිතේ ඒකියත්වය, ditthය, ත්‍රිත්වය ගැන අපි ඊයේ සාකච්ඡාව තුළින් සාකච්ඡා කළා. ඉතින් මේ මාර ස්වභාවයට නතු වෙනවා, පංචකාමයන්ට හසු වෙනවා. මේ විදියට සමාජයේ සංස්කෘතියේ ඊට පස්සේ නෑද හිත විත්‍රාදීන් ගුරුවරු මේ කට්ටිය සියල්ල දේවල් උගන්වනවා. මේ දේවල් ඉගෙනගෙන එය ලෝකේ කියාගෙන හිතාගෙන දිනෙන් දින පංචකාමයට ඔබ මේ වෙනකන් ඇලෙමින් ඇවිල්ලා තියෙනවා. නමුත් මරණ මංචකයේ තුලදී මේ ගෙනාපු සියල්ලම රැස් කරගත්ත සියල්ලම දමලා මරණ මංචකයේ තුල ඔබ අබිනිෂ්ක්‍රමණය කළ යුතුය. ඉතින් මරණය හරියටම දැක්ක කෙනෙක් වෙනවා ඒ සෝතාපන්න ඵලසිත ලාභියෙක් පමණක් වෙනවා. චක්‍රවර්ති රාජ පදවියට වඩා උතුම් වූ ස්ථානයක් ඒ සෝතාපන්න ඵලසිත ලාභියා තප්පරයකට දෙකකට දැක ගන්න දර්ශනයක්. ඉතින් කවුරු හරි කෙනෙක් හරිම අබිනිෂ්ක්‍රමණය කරනවා නම් ඒ මාර්ගඵලයක් ලබන තැනදී වෙනවා. එතන ඉඳන් එයාට පරාර්ථ සිතුවිලි පහළ වෙනවා. බෝධිසත්ව කියන චර්යාව තුලට එයා පිළිපන් වෙනවා. ඉතින් ඒ අබිනිෂ්ක්‍රමණය ඊට පරාර්ථ පරමාර්ථ අබිනිෂ්ක්‍රමණයක් වෙනවා. දැන් මොන්ටිසෝරි එකේ ඉඳන්
ඉස්කෝලේක යද්දි එතන අර මොන්ටිසෝරි හිටපු ටීචර්ස්ලව දාලා යන්න. සමහර වෙලාවට මොන්ටිසෝරියට යන්න හදද්දි අම්මව තාත්තව දාලා යන්න. අම්මා දාලා යන හින්දා හයියෙන් අඬනවා ළමයි. ඒ අභිනිෂ්ක්‍රමණයට තමා ලෑස්ති නැහැ. තමා කඩයිමක් පයින්නවා. ඊට පස්සේ පළවෙනි ශ්‍රේණිය, දෙවෙනි ශ්‍රේණිය, තුන්වෙනි ශ්‍රේණිය පහවසර ශිෂ්‍යත්වයක් තිබ්බොත් ඒ ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු ගත්තොත් වෙන ඉස්කෝලේකට දෙමාපියෝ යන්න කියලා බලපෑමක් කළොත් එතකොට මේ ළමයා යනවා එයාගේ යහළුවෝ දාලා. එයා ඒකට කැමතිත් නෑ. නමුත් සතුටක් ලැබෙනවා නම් එයා යන්න පැකිලෙන්නෙත් නෑ. මේ විදිහට මෙයා යන ඊට පස්සේ O level, A level මේ විදිහට මේ සංසාර චක්‍රය තුල ගමන් ගනිමින් දේවල් ඉගෙන ගනිමින් පංචකාමය නඩත්තු කරමින් ඉදිරියට ඇදෙන මනුසතාගේ ඉරණම විවාහයක් තමාට පැමිණියට පස්සේ නැත්තම් පෙම්වතුන් දෙදෙනෙක් ඉන්න තැන පෙම්වතියව කවර හරි කෙනෙක්ට බඳලා දෙන්න ලෑස්තිලා ඉන්නවා කියලා දැනගත්තොත් අදිසියාවේ මොනවා කියුණාද කියලා දන්නේ. මාතෘකාව අභිනිෂ්ක්‍රමණය. ඒක මම ආස කතා කරන මාතෘකාව. මට ඇහුණා පොඩි කාලේ සිට අභිනිෂ්ක්‍රමණයක් සිද්ධ වෙනවාය ඉස්කෝලේ කියලා. ඉස්කෝලේ පළවෙනි පන්තිය, දෙවෙනි පන්තිය, තුන්වෙනි පන්තිය මේ ආකාරයට පන්ති වලින් අභිනිෂ්ක්‍රමණය වෙනවා. මුලින්ම මම හිතන විදිහට එරංග කතාව පටන් ගන්න ඇත්තේ පාරිශුද්ධ චිත්තයෙන් වෙනවා. ඒ චිත්තය වෙනම අවතකට යොමු වෙලා පාරිශුද්ධ චිත්තයෙන් අභිනිෂ්ක්‍රමණය මේ වෙනකොට කාමුක චිත්තයට ගිහිල්ලා තියෙනවා. කාමුක චිත්තයට. ඒ කියන්නේ අසකරනාසය දිව ශරීරය පිනවන මාවතට. ඒ මාවත තුලත් අභිනිෂ්ක්‍රමණ මාර්ගයක් තියෙනවා. ඒක ලයිෆ් සොලියුෂන් කියලා කියනවා. මේකෙදී කුඩා කල සාමාන්‍ය ලෝකයක Tamanට ජීවත් වීමට හැකියාව තියෙන ඒ වගේම ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධ කියන දේවල් හට ගන්න, තණ්හාව කියන දේවල් හට ගන්න, නොලැබීම මත දිනුව හොයන්න ගන්න. කුඩා කලම හිතෙන දේවල් වෙනවා. ගැහුවට ගහන්න හිතෙන. එතකොට කුඩා කල අභිනිෂ්ක්‍රමණය කරමින් වැඩි වියට පැමිණෙනවා. වැඩි වියට පැමිණුණායින් පස්සේ Tamanට මුලින්ම තිබිච්ච ස්වභාවය හොයා ගන්න බැරි වෙනවා. දැන් තියෙන්නේ තනින් තන අභිනිෂ්ක්‍රමණය කරගෙන යන මාවතක් වෙනවා. යහළුවෝ හම්බුණා වෙනවා, උන් නැති වුණා වෙනවා. එවුන්ගෙන් අභිනිෂ්ක්‍රමණය වුණා වෙනවා. කසාදයක් බඳින්න හිතුණා වෙනවා. අවසානට තනිකමෙන් අභිනිෂ්ක්‍රමණය වුණා වෙනවා. ඔන්න කෙලව ගන්න තැන. මෙන්න මෙතෙන්ට එනකන් අභිනිෂ්ක්‍රමණය ප්‍රශ්නයක් නැති වෙනවා. කසාදයක් බැඳයින් පස්සේ ඒක මැදට දරුවෙක් උපදින. අභිනිෂ්ක්‍රමණය වෙන්න බැරි වෙනවා. බැඳීමක් ඇති වෙනවා. මෙන්න බෝසත්තුරුන්ට හරි අභිනිෂ්ක්‍රමණය හොයාගෙන යන මාවත උදා වෙන්න මෙතෙන්දි වෙනවා. හරි අභිනිෂ්ක්‍රමණය හොයාගෙන යන මාවත තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා ඇහෙනවත් එක්කම අර තනියෙන් හිටපු ස්වභාවය නැති වුණා නේද, මහ ගැටයක පැටළුණා නේද කියලා සෑම පිරිමියෙකුටම හිතන තැනක් වෙනවා. ආඩම්බරයක් වෙනවා කිසිම ගැලවෙන්න බෑ කියන ස්වභාවයක් තදබල ලෙස හටගන්න ස්ථානයක් වෙනවා. අභිනිෂ්ක්‍රමණයද හිර වෙන තැනක් වෙනවා. බෝධිසත්වයන්ට අභිනිෂ්ක්‍රමණයද හිර වෙන තැනක් වෙනවා. තමන්ගේ බිරිඳ කිව්වන් පස්සේ තාත්තා කෙනෙක් වෙන්න යනවා. අන්න හිර වුණා වෙයි. මේ හිරවීම සියලු දෙනාට පැමිණිය යුතු වෙනවා. බෝධිසත්වයෙකුට, මිනිස්සෙකුට, පිරිමියෙක් වෙනවා නම්
මොකක්වත් දන්නේ නැතුව මේ ලෝකේ තියෙන යුතුයකම් ටික ලුකුවට කරන්න ලෑස්ති වෙනවා නම් අනිවාර්යෙන් මේ හිරවීමට ලක් විය යුතුයි. මොන හිරවීමට? තනිකමෙන් අබිනිෂ්ක්‍රමණය වෙලා දෙන්නෙක් එක්ක කුටුම්බයක් හදාගෙන මැදින් පැන නගින රාහුලයත් එක්ක හිරවීම. අන්න ඊට පස්සේ ගැලවෙන්න බැරි වෙනවා, අබිනිෂ්ක්‍රමණය වෙන්න බැරි වෙනවා. මහ බැඳීම් සමුදායකට මව්පිය දෙපළ කොටු වෙනවා. මැදින් උපදින දරුවෝ නිසා මේ දේ සිද්ධ වෙනවා. දැන් අබිනිෂ්ක්‍රමණය වෙන්න බැරි වෙනවා. මෙන්න මේකේ ඇතුලේ අබිනිෂ්ක්‍රමණය වෙන කට්ටියක් ඉන්නවා කියලා කිව්වන් පස්සේ ඕගොල්ලන් ඒ කට්ටිය දිහා විශේෂ කොට බැලිය යුතු වෙනවා. ඒක ඇවිල්ලා සිද්ධාර්ථ කියන චරිතේ හරියට අබිනිෂ්ක්‍රමණය වෙච්ච කෙනෙක්. හරි අබිනිෂ්ක්‍රමණ මාවතේ කිපු කෙනෙක් වෙනවා. සියලු සැප සම්පත් වල උප්පත්තිය ලැබලා දුක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව අවසානට දුක කියන එකත් තේරිලා අපට බුල මරණය කියලා හිකුත් තියෙනවා කියලා තේරිලා මේක ඇවිල්ලා මේ කාලා බීලා රීලා ළමයි හැදලා යන්න තියෙන එකක් නෙවෙයි. මොකද්ද එකක් හොයාගන්න තියෙනවා මේකේ. මොකද්ද විශයක් තියෙනවා අතරමං වෙලා තියෙ ලෝකේ මේක හොයාගන්න පුළුවන් මට කියලා. තනි තීරණයක් හිත දරාගෙන තමන්ගේ දරුවා හරස් වුණාය ජීවිතයට. නමුත් සොයාගෙන යා යුතු ගමනක් තිබියේ මට. දරුවා අජරාමර කළ යුතුය මම. මරණයට කිසි කෙනෙක් විසඳුමක් හොයාගත්තේ නැත තවම. අන්න ඒක සොයාගෙන යා යුතුයි මම කියලා අබිනිෂ්ක්‍රමණය වෙනවා බෝසත්තුරු. මේ අබිනිෂ්ක්‍රමණයේදී කට්ටිය හිතාගෙන ඉන්නවා හරි සිරියාවන්ත විදියට බැස්සා එළියට කියලා. මම මේක කීප විටක්ම කියලා තියෙන සමාජයට මේ කට්ටිය එළියට බහින්නේ හරියට දැනගෙන වෙනෝ ටයිමින් වෙලාවල් ඔක්කොම දැනගෙන එළියට බහින බැස්මක් වෙනවා. ඒ කට්ටිය දන්නවා මැක්සිමම් වසර 7යි නැත්තම් දින 7යි නැත්තම් මාස 7යි අබිනිෂ්ක්‍රමණය වෙලා එක්ක දින 7යි එක්ක මාස 7යි නැත්තම් අවුරුදු 7යි. ඔය කට්ට තුනෙන් එකක තියෙන්න ඕන සත්‍ය. අජරාමර සත්‍ය තියෙන්න ඕන. දරුවෙක් ඉපදුනාන් පස්සේ ඌ මැරෙන බව දැනගෙන මැරෙන්නේ නැතුව ඉඳපන් කියලා උගන්න යන එක නෙවෙයි හරි එක. මැරෙන්නේ නැතුව ඉඳපන් කීක උගන්න යන එක නෙවෙයි හරි එක. සියලු දෙනා මැරෙන බව දැනගෙන දෙමව්පිය ගුරුවරු සියලු දෙනා කරන්නේ මැරෙන්නේ නැතුව ඉඳපන් කීක දඩ ගෙවපන් බදු ගෙවපන් වැඩ කරපන් අඬපන් පහත් විදිහට ඉඳපන් ලොකු කට්ටියින්ට සලකපන් මේ ආකාරයට මැරෙන සමහරක් කට්ටිය ඉන්නවා අබිනිෂ්ක්‍රමණය වෙන්න බැරුව ලෝකයේ තුල. නමුත් බෝසත්තුරු අබිනිෂ්ක්‍රමණය වෙන විදිහ ඕගොල්ලන් ඉතිහාසයේ දැකලා තියෙනවා. ඒ කට්ටිය අබිනිෂ්ක්‍රමණය වෙන්නේ ආපහු කිසි කෙනෙක් පස්සෙන් නොයන විදිහට. කිසි කෙනෙක් පස්සෙන් නොයන විදිහට. හරියට අබිනිෂ්ක්‍රමණය වෙනවා නම් විය යුතු වෙන්නේ ඒ ආකාරයට. මොකද අබිනිෂ්ක්‍රමණය විය යුතු ස්ථානයක් තියෙනවා. සියලු දෙනා මම කියන්නේ හැමෝම මෙහෙම අබිනිෂ්ක්‍රමණය වෙන්න යන්න එපයි කියන එක වෙනවා. මම අබිනිෂ්ක්‍රමණය විය යුතු වෙන්නේ. නැත්තම් සමාජයට කෙලින් කතා කරගන්න බැරි වෙනවා. සමාජයට කෙලින් කතා කරගන්න බැරි වෙනවා. අසරණ තැන ගිහිල්ලා ලගින්න බැරි වෙනවා. රාජ්‍ය පෙළපත්වල ඉන්න මිනිසුත් එක්ක නෙවෙයි සත්‍ය අවබෝධ කරන කට්ටිය ඉන්නේ. සියලු තරාතිරම් වල මිනිසුත් එක්ක ඔවුන්ට ඉන්න සිද්ධ වෙනවා. ඔවුන් විශ්වදොරටු ලාභීන් වෙනවා. මුලින්ම යන වෙලාවේ තවත් මගේ පස්සෙන් තොපි එන්න එපා. අඩු ගානේ සේවකයෙක්ක මට එපා. තොපි වගේ තුච්ච නීච ලොකුකම් තියෙන මිනිස්සු එක්ක මට ඉන්න බෑ කියලා පිට වෙයි. දරුවා හම්බ වෙච්ච එක නඩත්තු කරන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. පිටවීමයි ප්‍රශ්නේ තියෙන්නේ. පිට වෙන තැනයි දරුණු වෙන්නේ. අවුරුදු 7කට හොයන්නේ නැති තත්ත්වයට කොච්චර ගහන්න නැද්ද කියලා අහනවා පවුලේ අවුට. සිද්ධාර්ථ අවුරුදු 7ක් යනකම් මීන් කියන සද්දයක් කෑවද බිව්වද කියලා හොයන්නේ නැති තත්ත්වයට තාත්තට රාජ්‍යයටපත් වෙන්න මොනතරම් දොස් කියලා පිට වෙන්නේ නැද්ද කියලා අහනවා සිද්ධාර්ථ. එදා අබිනිෂ්ක්‍රමණය තුල රාජකුමාරෙක්
රාත්‍රියක වක්කත් දවාලක වක්කත් යන්නේ නැහැ සේනාවක් නැතුව. නමුත් රජ පෙළපතට කෙළපිඩක්සේ ගැහුවා කියලා කියනවා. ඒක මේ කටේ තිබිච්ච කෙළපිඩක් වීසි කරාවක්වත් නෙවෙයි, හිතේ තිබිච්ච රජකමක්වත් වීසි කරා නෙවෙයි. තමන්ගේ සභාවට බැන්න එකක් ඒ කරේ. සභාවට බැන්න. රාජ සභාවට බැන්න. පවුලේ ඉන්න උන්ට බැන්න. දොස් කිව්වා. බලා තුච්ච මිනිස්සුයි කියලා ඉවරලා මගේ පස්සෙන් එන්න එපයි කියලා බැස්ස එළියට සිද්ධාර්ථ. වැරදි වැඩ කරේ නැති මිනිස්සු හිටියේ. මහා ප්‍රජාපති කියලා කියන්නේ මව් නැති වෙච්ච වෙලාවෙ ඉඳලා හදපු කෙනා. ඇයටද අඩියක් ඉස්සරහට තියාගන්න බැරි වෙන්න, පුතුගේ පසින් යන්න බැරි වෙන්න ඇයද හිර කරා. ඒත් තරම් බැනලා තිබුණා. සියලු දෙනාට බැන්න. බැනපු එකේ ප්‍රමාණය කොච්චරද කියලා කියන්න. වැටිලා හිටපු සිද්ධාර්ථට අර රාජකුමාරගේ මූණට සාමාන්‍ය කොළු කුලිජ්ජ කරා කියලා කිව්වා. මූණට මේ ලෝකේ බින්දනම් අපහස නින්දා ඒ තරම් බින්දේ නැහැ කවුරක්වත් කියලා දැනගත යුතු වෙනවා සියලු දෙනා. අවසන් අභිනිෂ්ක්‍රමණය තවම සිදු වුණේ නැහැ සිද්ධාර්ථට. නමුත් බැස්ස එළියට. ආයෙ හොයන්න එපාම. හැබැයි ප්‍රේමණීය බිරිඳක් හිටියා උහුට. ගව්වෙන් ගව්වට සුවිසල් මැදුරු තනේවා කියලා කියන්නේ. අන්න ඇය තමයි යසෝදරාව. නමුත් ඇයද දන්නේ නැහැ සිද්ධාර්ථ සාක්ෂාත් කරන දේ. අවසානට විශාකාව තමයි සිද්ධාර්ථගේ සියලු කටයුතුකම් ඉෂ්ට සිද්ධ කරා. බුදු වෙන්න කිරිපිඩි දෙන්න වෙනම කෙනෙක්. යසෝදරාවට දෙන්න බැරි වෙයි. යසෝදරාව මුකුත් දන්න කෙනෙක් නොවේ. යසෝදරාව ප්‍රාර්ථනා කරා. උතුම් අරමුණක් වෙනුවෙන් යනවයි කියලා කිව්වේ ඇයට පමණක්. අනිත් ඇවුන්ට ඔක්කොටම බැනලා ගියා. උතුම් අරමුණක් වෙනුවෙන් යනවයි කිව්වේ යසෝදරාවට පමණක් වෙයි. මට දැන් මේ දේශනාවෙන් සුළු වෙලාවකට අභිනිෂ්ක්‍රමණය වෙන්න සිද්ධ වෙයි. එරංග මන්ද හොඳ තැනකට අරගෙන ආවා යශෝදරා සිද්ධාර්ථ කියන තැනට. ඉතින් අභිනිෂ්ක්‍රමණය කියන මාතෘකාව ගත්තට පස්සේ සෑහෙන පරාසයකට යොමු වෙනවා. ඉතින් ඔබත් මේ මොහොත තුල වර්තමානයටපත් වුණොත් ඔබත් සම්මුති ලෝකයෙන් අභිනිෂ්ක්‍රමණය කරපු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒකට ඔබ නිතරම ඔබේ පෙනෙන සීමාව තුළ, ඇහෙන සීමාව තුළ, දැනෙන සීමාව තුළ කියන ඔබේ වර්තමාන මොහොත තුළ සිටිය යුතු වෙනවා. ඒ සිටින මොහොතදී තමයි ඔබට ඔබෙන් අභිනිෂ්ක්‍රමණය වෙන්නට මාර්ගයක් සැකසෙන්නේ. මොකද හිතේ ditth ස්වභාවයක් තියෙන බව අපි නිතරම සඳහන් කරනවා. එතකොට මේ හිතේ ditth ස්වභාවය තුළින් යුද්ධයක් පවතින බවත් නිතරම සඳහන් කරනවා. මේ යුද්ධ ජයගත්තට පස්සේ ඔබ අභිනිෂ්ක්‍රමණය කරනවා. ඉතින් පෘථග්ජනෙක් අභිනිෂ්ක්‍රමණය කරනවා මරණය. මේ මරණය අභිනිෂ්ක්‍රමණය කරනද මෙයා සෝතාපන්න. නමුත් පෘථග්ජන කෙනෙක් සෝතාපන්න වුණාට සෝතාපන්න මාර්ග ඵලලාභියාටත් මාර ස්වභාවයක් සිටිනවා. එතකොට මේ මාර ස්වභාවය තමයි අභිනිෂ්ක්‍රමණය කරන්නේ සකදාගාමීත්වයට, අනාගාමීත්වයට, අරිහත් ඵලයට සහ අවසානයේ සත්‍යුම් මත පාත බල ලෝතුරා බුද්ධත්වයට කියන තැනට. ඉතින් ඒ විදිහට අභිනිෂ්ක්‍රමණය කියන ඒ concept එක, ඒ වචනේ පරිසමාර්ථ අර්ථය ඊටම ගැඹීරයි. ඉතින් මුලින්ම දැන් මට මහින්ද ඊයේ දේශනාවක් කරනවා මල්ලි මම දේශනා කරන්නේ වසවර්ති මාරයට කියලා. දැන් මට ඔතන ප්‍රශ්නයක් ආවා. දැන් මාර ස්වභාවය වසවර්ති මාරයට තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ කියනවා. එතකොට ඒ කතාව ඇත්තටම ගවේෂණය කරගෙන යද්දි
ප්‍රඥාවෙන් වටහාගෙන ඉද්දී ඒ කතාව සත්‍යයක් වෙයි. මොකද මාරයාට තමයි ධර්මයේ දේශනා කරන්නේ. මාරයා තමයි අවසානයේ ලෞතර බුද්ධත්වයට පත් වෙන්නේ. තමාගේ මාර ස්වභාවය. එතකොට මාරයාව තමයි බුදු කරන්නේ. ඔබ තුලත් මාර ස්වභාවයක් ඉන්නවා. ඔබේ කන් ඇහෙන්නේ නැත්නම් තවම ඒ මාර ස්වභාවය ඔබව ආක්‍රමණය කරගෙන ඉන්නවා. ඔබට මේ ආක්‍රමණයෙන් අබිනිෂ්ක්‍මණය කරන්න නම් ධම්මානුධම්ම ප්‍රතිපදාව සොයාගත යුතු වෙනවා. ඉතින් මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව විශ්වයට ඇතුල් වීමේ දොරටු විදියට අංශක 180න් ඉදිරිපත් කරනවා. ඉතින් අබිනිෂ්ක්‍මණය කරන්න දුකින් අබිනිෂ්ක්‍මණය කරන්න. සම්මුතියෙන් අබිනිෂ්ක්‍මණය කරන්න. දැන් සම්මුතියෙන් අබිනිෂ්ක්‍මණය කරනවා කියලා ගත්තොත් විවිධ අර්ථ තියෙනවා. දැන් රෙදි නැති බුදුවරයෙකුත් ඉන්නවා. ඒ රෙදි නැති බුදුන් පහළ වෙලා තින්නෙත් අබිනිෂ්ක්‍මණය තුලින් එනවා. නමුත් තමා ඒ සීලබ්බත පරාමාස වලට නොවැටි යන්න නම් කන් දෙක මුලින්ම ඇහෙන්න ඕනේ. කන් විවර විය යුතුයි. අපි දේශනාවක් සඳහන් කළා කන් සම්බන්ධ පුරුදු කන් සහ තියෙන කන් ගැන. ඉතින් මේ අර කන් දෙක ඇහෙන්න ඕනේ. තියෙන කන් පඬිතකම් කිය හිටියට වැඩක් නැහැ. ඒ දේශනාව ශ්‍රවණය කරන්නයි කියලා කියනවා. කන් ඇහෙන පිරිස වෙනුවෙන් මේ කර ඔය රංග සහෝදරයා මොහොතකට මං හිතන්නේ මොකක් හරි සිග්නල් ප්‍රශ්නයක් ආවා. අපි සම්බන්ධ වෙනකන් බලන් ඉමු. ඉතින් එතකන් අපි කතා කරන් යන් මේ අබිනිෂ්ක්‍රමණය තමයි කතා කරන්නේ. එතකොට අබිනිෂ්ක්‍රමණය ගැන කතා කරද්දී දැන් මහින්ද අයියා ඔය රංග සහෝදරයා මොහොතකට කලින් කිව්වා මේ සිද්ධාර්ථ අබිනිෂ්ක්‍රමණය කරපු විදිය ගැන. ඒ කියන්නේ සිද්ධාර්ථ තමයි රජ වෙනවයි කියලා තමයි අනාවැකි කියලා තිබුණේ. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණය අනාවැකි කියලා තිබුණේ සිද්ධාර්ථ එක්කෝ ගිහිගේ එහෙම නැත්තම් බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඉතින් ඒ වගේ රාජකුමාරයෙක් ආරක්ෂා කරනවා. එතකොට දැන් ඊළඟ රාජ්‍යත්ව උරුම තියෙන්නේ සිද්ධාර්ථට. ඉතින් සිද්ධාර්ථ යනවා එතකොට ඒ ගිහිගේ ඇතරලා යන වෙලාවේ කවුරුත් පස්සේ හොයන්න එන්නේ අවුරුදු 7ක් යනකම්. ඔන්න සුද්ධෝදන රජතුමාට තමන්ගේ පුතා මොකද කරන්නේ? යශෝදරාට කට්ටිය දාලා මොකද කරන්නේ කියලා ස්ටඩි කරන්න තිබුණානේ. එක්කෝ එක්කන් එන්න කොහරින්ද උපස්ථාන කරන්න. හැබැයි කවුරුත් ඒකට රාජ මාලිගයේ කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ අවුරුදු 7ක් යනකම්. සිද්ධාර්ථ තනියෙන් බුද්ධත්වයේ උදා කරගන්නකම් කවුරුත් එන්නේ නැහැ. ඉතින් මහින්ද අයියා අන්නේ කතාව තමයි පැහැදිලි කරේ කලින්. ඒ කියන්නේ අබිනිෂ්ක්‍රමණය ඒ ලෙවල් එකට අබිනිෂ්ක්‍රමණය කරලා තියෙනවා. ඒ කියන්නේ ඉන්න ඔක්කොටම යශෝදරාට විතරයි කියලා දෙන්නේ මම මේ සත්‍ය හොයාගෙන යනවායි කියලා. අනිත් හැමෝම ආපහු හොයන්න නොවන තත්ත්වයට ඒ කට්ටියන්ට කතා කරලා තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එරංග සහෝදරයන්ට සම්බන්ධ වෙලා ඉන්නවා. එරංග වේදිකාව මේ දේශනාව ඉදිරියට ගෙනියමු මම සම්බන්ධ වෙනකම්. ඔව් වාසික දේශනාවත් මම ශ්‍රවණය කරගෙන හිටියේ. ඉතින් අබිනිෂ්ක්‍රමණය කියන මාතෘකාව සෑහෙන පරාසයන් වලට වෙන් කරන්න පුළුවන්. ඉතින් ඒක ගැන තමයි අපි සාකච්ඡා කරමින් සිටියේ. නැවත මහින්ද අය වෙනතුරු මම පොඩි අවතීර්ණයක් ගන්නම්. හරි මහින්ද අය සම්බන්ධ වුණා. මහින්ද අයට නැවත වේදිකාව වාර දෙනවා. මං කියනකට වඩා අබිනිෂ්ක්‍රමණය ගැන
දීර්ඝව ඉතා අගනා උපදේශ උපමා භාවිතා කරමින් ඔබට රස විඳින්න හැකියාවක් තියෙනවා. දේශනාවට අපි යන් මහින්දයි අවස්ථාව. ස්තුතියි රංග. මට ඉතින් අභිනිෂ්ක්‍රමණය වෙන්න තියෙන තැන් ගොඩාක් පෙන්වන්න තියෙනවා ලෝකෙට. මටත් දේශනාවෙන් අභිනිෂ්ක්‍රමණය වෙන්න වුණා සිද්ධාර්ථ ගැන කතා කරගෙන යන වෙලාව තුල. අභිනිෂ්ක්‍රමණය තම ගැඹුරු වූ සුවිසල් මාතෘකාවක් වෙනවා. සිද්ධාර්ථගේ කතාවෙන් අපි නතර කරාවෙන. සිද්ධාර්ථ අභිනිෂ්ක්‍රමණය කරේ සියලු ලෝක සත්‍යය වෙනුවෙන් මිසක්ක මේ සියලු දෙනාට අභිනිෂ්ක්‍රමණය වෙන්නේ කියලා කියන්න නොවෙන. අර සියලු ලෝක සත්‍යය වෙනුවෙන් අභිනිෂ්ක්‍රමණය වෙන්න ඕන කෙනා අනිවාර්යයෙන්ම පවුලෙන් එළියට බැසිය යුතුයි. ඒකට හේතුව මොකක්ද දන්නා? යම් දිනක සත්‍ය හොයාගත්තොත් ආමස්සිනා කියලා කියන කට්ටිය. ආමචං කියලා කියන කට්ටිය. හොයාගෙන යන්නේ පරම සත්‍ය නම් ආපහු එන වෙලාවේ මචං කියන්න බැරි වෙයි. පරම සත්‍ය හොයාගෙන આવොත් ඔහුට මචං කියන්න බැරි වෙයි. පුතේ කියන්න බැරි වෙයි. අහවල් නම කියලා කියන්න බැරි වෙයි. ඒකින්ද දන්න කියන හේරුගෙන්ම අභිනිෂ්ක්‍රමණය වෙනවා. සත්‍ය හොයාගෙන යන කෙනාගේ ස්වභාවය මේක වෙනවා. මෙයා සියලු දෙනාගෙන් අභිනිෂ්ක්‍රමණය විය යුතු වෙනවා. යම් කිසි හේකින් මොහු සත්‍ය හොයාගත්තොත් ආර්ය අපවාදයට ගොනු වෙන නිසා. පරම සත්‍ය මරණයෙන් එහා පැත්තේ පවතින එකක් වන බව දන්න නිසා සිද්ධාර්ථලා ඒ වගේම සම්බුද්ධත්වයට මහ පොළොවට වැඩම කරන බෝසත්තුරු සත්‍ය හොයාගෙන යන්නේ සියල්ලට නෙලාගෙන වෙන. තමන්ගේ වටා පිටාවේ හිටපු සියලු දෙනාට ගින්නක් දීගෙන පිට වෙනවා. යලි හොයන්න එන්නේ නැති වෙන. ඒ ගින්න දුන්නයින් පස්සේ යලි හොයන්න එන්නේ නැති වෙන. තව ඕකේ තුලේ කතාවල් ගෙතෙන. හරි අරුම පුදුම කතාවල් ගෙතෙන. අභිනිෂ්ක්‍රමණය ඇතුලේ. තව සමහර කට්ටිය ඉන්න මේ වගේ කට්ටිය. දේවදත්ත සටන් කරන්නේ මූලාරම්භේ රාජ්‍යත්වය වෙනුවෙන් වෙනවා. රජකම දිනා ගන්න වෙනවා. කවදක හරි ගිහිගේ අතහැරලා යනවයි කියපු වචනේ සිද්ධාර්ථගේ ඔළුවේ තිබුණා. රජකමත් මොහුට හිමි කරගන්න පුළුවන් කියලා මොහු එකට බෝසතුන් එක්ක හිටියා වෙන. අවසානට රජකම අතහැරලා බුදු බව සොයා ගියා වෙන. ඒකේ ඇස්සේ කවුද හෙව්වේ කියලා ඇහුවොත් ඒ දේවදත්ත. මැරිලාද නැද්ද? මැරුණොත් හරි වෙන. හොයාගත්තොත් සත්‍ය. ඊට පස්සේ ඒක පුදුමාකාර වෙහසක් දැරිය යුතු එකක් වෙනවා. පසුපසින් තව කෙනෙක් ඩුප්ලිකේට් එක දරන්න පැමිණෙනවයි කියලා දැනගත යුතු වෙනවා. ඩුප්ලිකේට් එක. අභිනිෂ්ක්‍රමණය වෙන්න ලේසි නැති. අභිනිෂ්ක්‍රමණය වෙන්න ලේසි නැති. හරියට අභිනිෂ්ක්‍රමණය වෙනව නම් සියලු ලෝක සත්‍ය වෙනුවෙන් සත්‍ය කතා කරන බලාගෙන අභිනිෂ්ක්‍රමණය වෙ යුතුයි. අභිනිෂ්ක්‍රමණයේ අවසන් ප්‍රතිඵලය සත්‍ය කතා කිරීම. සත්‍ය කතා කරන් සියල්ල දැන අවබෝධ කරගෙන එළියට බැසිය යුතුයි. නැත්නම් සත්‍ය කතා කරන්න මේ ලෝකෙ තුල අවසර නැති වෙනවා. සත්‍යවාදී භාවය හොයාගෙන යන්න. ඉතින් සිද්ධාර්ථ එක්තරා අලුයමකදී සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියනවා. මේ සම්බුද්ධ ධර්මයේ තියෙන්නේ හරි අමුතු ස්ථානයක වෙන. ඒක මේ ලෝකෙම විතරක් අභිනිෂ්ක්‍රමණය වෙලා හොයාගන්න එකක් නෙවෙයි. පරලෝකෙනුත් අභිනිෂ්ක්‍රමණය වෙලා හොයාගත යුතු එකක් වෙනවා මේ ලෝකෙ ඉඳගෙන. සම්බුද්ධත්වයේ කියලා කියන්නේ එහෙම එකක්. ඉතින් සිද්ධාර්ථ සියලු ගුරුවරු හොයාගෙන ගිහිල්ලා ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව සත්‍ය හොයාගන්නවයි කියලා මොහු සහභාගී වෙනවා මේ ලෝක සම්මතයේ තියෙනා වූ එන්ඩ් එකට. මධ්‍යම ප්‍රතිපදාවෙන් වාඩි වෙනවා කියලා කියන්නේ කෙලින්ම පරලොවයි මේලොවයි දෙකම අවසන් කරන්න වාඩි වෙනවා කියන්නේ.
ඒ දෙක මැදපෑ මධ්‍යම ප්‍රතිපදාව තියෙන. හැම කෙනෙකුටම පරලෝකයක් තියෙනවා. ඒක තමන්ලගේ හීන ලෝකෙ වෙනවා. ඊට පස්සේ මේ ලෝකෙත් තියෙනවනේ. මේක භෞතික ලෝකය කියලා කියනවනේ. මේක භෞතිකව තියෙන්නේ හීන ලෝකයක් තියෙනවයි කියන නිසා හීන ලෝකේ ඇතුළට ගියන් පස්සේ මේක හීන ලෝකයක් වෙනවයි කියලා දන්නේ නැති නිසා මේ දෙක මැදින් බෙදන්න මධ්‍යම ප්‍රතිපදාව තියෙනවා. සිහින ලෝකයේ සහ සූර්යා ලෝකයේ මැදින් බෙදන්න මධ්‍යම ප්‍රතිපදාව තියෙනවා. මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ලෞතර බුද්ධත්වයටපත් වුණා කියලා කියන සම්බුදුරුත් මෙතනින් තමයි සම්බුද්ධත්වයටපත් වෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාව තියෙන මෙතන. අලුයම භාගයේ සිහිනයත් ෆිසිකලි ශරීරයත් මේ දෙක මැදින් නතර කරලා බලනවා මැද මොකද්ද තියෙන්නේ කියලා. ඒකෙදි මහත් ගුණ කඳක් දැකීමට හැකියාව තියෙනවා. අවසානයේ දැකීමට හැකියාව තියෙන මෙතෙන්දි හම්බෙන්නේ පරිනිර්වාණ ධාතුව වෙනවා. එතකොට සිද්ධාර්ථ හොයාගෙන යා යුතු වෙන්නේ රහතන් වහන්සේලා සෝතාපට්ටි නොවේ. ඒ බොරුකාරය සියලු දෙනා බොරු පච කෙලි නැවුම් සියලු දෙනා අභිභවාගෙන පරිනිර්වාණ ධාතුව හොයාගෙන යා යුතුයි. පරිනිර්වාණ ධාතුව හොයාගන්න ලේසි. ඒකට හේතුව බුදුබණ ලෝකෙ තුල ඉතුරු වෙලා තියෙනවා. හැමදාම බුදුබණ තිබුණ වෙයි. දීපංකර බුදුන්ගේ සිට කකුසඳ කොණාගම කාශ්‍යප දක්වා ගෞතමයන්ට බුදු වෙන වෙලාවේ බඩු තිබුණා. බුදුබණ තිබුණා. බුදුබණ වල තියෙන පරිනිර්වාණ ධාතුව කියලා එකක්. බුදුබණ වල තියෙන අරියත් පච්චේක බුද්ධ සහ මගපල තව තුනක් පෙන්නලා තියෙනවා. බුදුබණේ තියෙන පරිනිර්වාණ ධාතුව මගපල හතර පච්චේක බුද්ධත්වය සහ අරියත් පද. මේව තිබුණට පරිනිර්වාණ ධාතුව හොයාගත්ත කෙනෙක් නෑ. අන්න ඒක හොයාගෙන යනවා. ඒක කෙලවර කියලා ඕනම කෙනෙකුට තේරෙනවා. බුදුබණ බැලුවෙන් පස්සේ මිනිස්සු පරිනිර්වාණයට ගිහිල්ලා තියෙන්නේ නිවන් දැකලා. නිවන් දකින්නේ මරණයෙන් ගැලවිලා. එතකොට කෙලින්ම බෝසත්තුරු බලනවා ඇවිල්ලා. හරි මරණයෙන් ගැලවෙන්න මාවත නෑ. ඒක නිකන් කයිය ගහන පිස්සු කෙලින මාවතක් විතරක් වෙනවා. මරණයෙන් ගැලවෙන මාවත කාගේවත් අතේ නැතුව නිකන් කියවිල්ලක් විතරක් තියෙනවා. ඒකට ලියවිල්ලකුත් තියෙනවා. ඒ ලියවිල්ල උපයෝගී කරගෙන ඒක කියවන්නේ නැතුව ඒක දරා පිළිපදින කෙනෙක් ඉන්නවා. දරා පිළිපදින කෙනාට යෑමට හැකියාව තියෙන පරිනිර්වාණ ධාතුවට. පරිනිර්වාණ ධාතුවට ගියපු කෙනෙක් මධ්‍යම ප්‍රතිපදාවෙන් නැගිටලා මේ මධ්‍යම ප්‍රතිපදාව ලෝකෙට හඳුන්වා දෙන්න ලෑස්ති වෙනකොට කම්මැලි වෙනවා. මේක තේරෙන්නේ නැති වෙන මේ විෂය කාටවත් තේරෙන්නේ නැති වෙන. තුන්වෙනි එක ගැන කතා වෙනවා. පරිනිර්වාණ ධාතුව තුල. තුන්වෙනි එක ගැන කතා වෙන්න ගන්නවා. ඉතින් මේක සමාජයට අනුශාසනා කරනවා. සමාජයට අනුශාසනා කරායින් පස්සේ මෙන්න මෙහෙම දෙයක් සමාජයට සිද්ධ වෙනවා. සමාජය සත්‍ය තුල ඉඳගෙන අබිනිෂ්ක්‍රමණය වෙලා තියෙන කොහට? නිරමාවතට, නිරයට, අපායට. සීලයක් ඇත්තේ නැහැ හරි, විනයක් ඇත්තේ නැහැ හරි. යන්න තියෙන්නේ කොහොමත් අනුන්ට දොස් කිය අනුන්ගේ ඇඟේ මඩ ගාගා තමන්ගේ අතෙත් මඩ තියාගෙන ගගා යන්න තියෙන්නේ අපේ ඇඟේ නැහැ කියාගෙන. ඔක්කොම යන්නේ නිරයට. එක එකාගේ මූණේ දැලි ගා ගන්නවා, මඩ ගා ගන්නවා, ඔය විදිහට යන්න තියෙන්නේ. ඉතින් මේක නිරමාවත. මේක යන්න බෑ කියලා බෝසත්තුරු පරිනිර්වාණ මාවත පෙන්න. නිරමාවත යන්න බෑ කියලා පරිනිර්වාණ මාවත පෙන්න. මුලින් පරිනිර්වාණයට ගිහිල්ලා එන කෙනෙක්. ඔහු ඕගොල්ලන්ට හිතා ගන්න බැරි මහා අබිනිෂ්ක්‍රමණ සමුදායකට මුහුණ දෙන කෙනෙක් වෙනවා. ඔය පරිනිර්වාණ ධාතු ස්පර්ශ කරන සම්බුදුරු ලෞතර අබුදුරු පරසංගත ස්පර්ශ කරනවායි කියලා කියන. මහා ධර්මතාවයන් වලට මුහුණ දීගෙන යන කට්ටිය දස්ස මාර සේනාව පරාජය කළ යුතු වෙනවා මධ්‍යම ප්‍රතිපදාවට පැමිණීමට. හරි මධ්‍යම ප්‍රතිපදාව තියෙන එතන වෙයි. අන්න එතනින් බුදු වෙලා ලෞතර අබුදුරු සම්බුදුරු ලෝකෙට ඇවිල්ලි වෙලා මධ්‍යම ප්‍රතිපදාවේ දොර හොය. ඒකට දම් සක පෙරලන. දම් සක පෙරලන. දම් සක පෙරලනකොට මිනිස්සුන්ට නැති වෙච්ච නිවනක් මතුවෙනවයි කියලා කියන. ඒකනේ විශේෂත්වය තියෙන්නේ. මේ බුදුන්ගේ වචන සත්‍යය කියලා කියන්නේ ඒකට. මේ නැති වෙලා තිබිච්ච කවුළු පේන්නේ.
ඒ වගේ මේක 180න් පෙන්වන්න නැති වෙලා තිබිච්ච එක සියලු දෙනාගේ. මොකක්ද නැති උනේ? උඹලාට නැති උනේ නිවන වෙන. උඹලා හොයන්නේ මොකද්ද? නිවන වෙන. අන්න ඒකට දොරක් තියෙනවා. ඒ දොර කවුරු හරි පහල කරේ නැත්නම් උඹලට තියෙන්නේ නිරයක් වෙනවා. හදාගත්ත ලෝකේ හදාගෙන ඉවිල්ලා අබිනිෂ්ක්‍රමණය වෙන්න බැරි වුණා. දිනක කයෙන් අබිනිෂ්ක්‍රමණය වෙලා හීන ලෝකයේ තුලට ගිහිල්ලා ආය අබිනිෂ්ක්‍රමණය වෙන්න තැනක් හොයාගන්න විදියක් නැතුව ඒක තුල දෙරිතරම්. ඉතින් මේ ජීවිතේ ඇතුලේ කොටස් 30කට අබිනිෂ්ක්‍රමණය වෙලා තියෙන. ඒකේ ඇතුලේ ඇවිල්ලා කට්ටිය මේ වෙනකොට අබිනිෂ්ක්‍රමණය වෙන්න බැරි තැනක හිර වෙලා ඇති කියලා හිතෙනවා. දැන් ඕගොල්ලන් ළමයි ලපටි දාලා යන්න එපා කියලා කියනවා. නමුත් මට දාලා යන්න සිද්ධ වුණා නේ. ඒක විශේෂ හේතුවක් වෙනවා. මං සියලු දෙනා දාලා අයින් වුණා වෙනවා. පැත්තකට වුණා. මේක විශේෂ හේතුවක් වෙනවා. මොකද මං ඉස්සරහට කතා කරන කතා කිරිල්ලට අර මගේ ගෙල සිඳින්න විදිහක් නැතුව එක එකගෙන් පලි ගන්න ඉතින්. මගේ පවුලේ. ඒකින්ද ඉස්සෙල්ලම ගහන්නේ මගේ පවුලේ උන්ට. දොස් කියන්නේ. ඉස්සරහට තොපේ මූණේ දැලි ගෑවිලා යන්න ඉඩ තියෙනවා. තොපි බලාපොරොත්තු වෙච්ච කුල ධර්ම කඩා වැටෙන්න ඉඩ තියෙනවා. බලගේ තිබිච්ච මාන්නක්කාරකම් නැති වෙන්න ඉඩ තියෙනවා. ඉස්සරහට. ඒ මගේ වචන නිසා. ඒකින්ද උඹලා පැත්තකට යන්න. මං රට සමාජය හදන්න තනි විය යුතුයි. අන්න තනි වෙන මිනිස්සයා හරියට අබිනිෂ්ක්‍රමණය වෙච්ච මිනිස්සයා වෙනවා. සියලු දෙනාගෙන් වියුක්ත වෙලා තනි වෙන මිනිස්සයා හරියට අබිනිෂ්ක්‍රමණය වෙච්ච මිනිස්සයා වෙනවා. ඔහු කාගෙන්වත් හිඟා කන්නේ නැති වෙන. හරියට තනි වෙන මිනිස්සයා කාගෙන්වත් හිඟා කන්නේ නැති වෙන. අන්න ඒකට තනිවීම කියලා කියනවා. ලැබීමක් තියෙනවා නම් හුලඟෙන් හරි ලැබියන් කියලා කාගෙන්වත් හිඟා කන්නේ නැති වෙන. හරියට තනි වෙන මිනිස්සයා. එයාට සියල්ල දිය යුතුයි. කාගෙන්වත් කන්නේ නැහැ කියලා කිව්වම පස්සේ සියල්ල දිය යුතුයි. කන්න බලාගෙන කතා කරනවන ඒ කාපු ටිකට ගඳ ඇසිය යුතුයි. කන්න බලාගෙන කතා කරනවන ඒ කාපු ටිකට ගඳ කියන කොටස තියෙනවා. දුන් දේ සුවඳයි කෑදේ ගඳයි කියලා ගඳ කියන කොටස ඇසීමට හැකියාව තියෙනවා. ඒකින්ද තනි වී යුතු වෙනවා. මධ්‍යම ප්‍රතිපදාවෙන් සම්බුද්ධත්වයට පත් වෙන කට්ටිය තනි හස්තීන් වගේ වෙනවා. සියලු දෙනාගෙන් ඉවත් වෙච්ච වියුක්ත වෙච්ච කට්ටිය. ඊට පස්සේ ඒ කට්ටිය වෙනම ෆැමිලි එකක් හදනවා. වෙනමම ෆැමිලි එකක් හදනවා. සම්මුතික ලෝකෙට අවශ්‍ය නම් දාන දෙන්න පුළුවන් මේ ඔය රහත් නෑනේ. ඔයා කනෝ වැඩිනේ. ඔයා ගෑනු ඉන්න තැන්වල ඉන්නවනේ. මේ වැරදි වැඩ කරනවනේ. ඉතින් ඒ වගේ වහන්න නැතුව පැත්තකට උනන් පස්සේ හරි වෙනවා. නැත්නම් ඒ වගේ තැන්වල ඉන්නවනම් අර කෘතඥ මිනිස්සු බලාපොරොත්තු වෙන අරිහත් ඵලය පෙන්නගෙන සිටිය යුතු නැත්නම් බොරුවට දෙගොල්ල එක්ක රහත් වගේ සිටිය යුතු වෙනවා. දැන් ඔක්කොම ඉන්නේ රහත් වගේ. නැත්නම් ඇතුළ කුණු වෙච්ච ඔක්කොම. ඒ උනට හැසිරෙන්නේ කොහොමද? රහත් වගේ. ගෑනුන්ට දීලා තියෙන পদවියේ ඉන්න රහත් වගේ পদවි. පිරිමිනුත් සිටිය යුතුයි රහත් වගේ. නැත්නම් මේ සමාජ කන්ට්‍රෝල් කරගන්න බැරිය කියලා මේ වගේ දෙපැත්තක් කුණු වෙපි මානසික ලෝකයක් හදාගෙන සියලු දෙනා මරණයන් මතු යනවා නිරේට. ඉතින් අබිනිෂ්ක්‍රමණය වෙන්න තේරෙන්නේ නැහැ කිසිවෙකුට. ආන්න ඒ අය වෙනුවෙන් අබිනිෂ්ක්‍රමණය වෙනව බෝසතුන් තමන්ගේ පවුලේ අයගෙන් දන්න කියන අයගෙන් මධ්‍යම ප්‍රතිපදාවේ පිහිටන තනි හස්තියෙක් බවට පත් වෙනවා. කිසිවෙකුගෙන් කිසි දෙයක් අවශ්‍ය නැහැ කිය කතා කරනවා. කිසිවෙකුගෙන් කිසි දෙයක් අවශ්‍ය නැහැ කිය කතා කරනවා. මේ කතාව අහන කට්ටිය ඉන්න තැන ඉඳගෙන අබිනිෂ්ක්‍රමණය වෙනවා. සම්බුදුවරුන් gederin සමාජයෙන් අබිනිෂ්ක්‍රමණය වෙලා ගිහිල්ලා ඒ සත්‍ය හොයාගන්න ඔය මධ්‍යම ප්‍රතිපදාව. මේ මධ්‍යම ප්‍රතිපදාවේ ආටිෆිෂල් එක. ඇත්ත එක නෙවෙයි නිර්වාණයට හම්බෙන්න කට්ටියට. ආටිෆිෂල් එක හම්බෙන්නේ ඒකත් ඇතිය කියලා කියනවා. නිර්වාණ ධාතුවේ ආටිෆිෂල් එක හම්බෙන්නේ. ඔකේ තියෙනවා නබලෝතුරු නිවන් කෙත අස්වද්දනමයි කියලා. නවලෝතුරු නිවන් කෙත අස්වද්දන්න අලුතෙන් දෙයක් ගත යුතුයි කියලා.
ඒ වගේම එහෙමම කියනවා මේක ෂේම භූමියක් කියලා. ෂේම භූමියක් කියලා කියන්නේ. දැන් తాවකාලිකව කාන්තාරයක ඉන්න ගමන් අන්න අර කන්දෙන් එහා පැත්තේ මේ වතුර තියෙන පොන්ට් එකක් තියෙනවා. එතෙන්ට ගිහලා ජීවත් වෙන්න පුළුවන් බං ඕන තරම් කල් වතුර තියෙනම. ගහක් කොලක් හදාගෙන, දල්ලක් කඩාගෙන, පළයක් කඩාගෙන කාලා ජීවත් වෙන්න පුළුවන් කොච්චර කාන්තාරේ වුණත් වතුර තියෙනවනම් හරි. ආන්නේ වගේ මේ බුදවරු ලෝ වැඩම කළා සම්බුද්ධත්වයේ හොයාගත්තට මිනිසුන්ට පෙන්වන්නේ ඒකේ භාගය. සම්බුද්ධත්වයෙන් භාගය පෙන්වන්නේ නිර්වාණ ෂේම භූමිය කියලා කියනවා. නිර්වාණ ෂේම භූමිය කියලා කියන්නේ කාන්තාරයක් මැද පිහිටන එකක් මිසක් නිර්වාණ නගරය අර දක්ෂිණ නිර්වාණය නොවන. නමුත් එය ප්‍රමාණවත් කියලා කියනවා කුමටද? සියල්ලෙන් අබිනිෂ්ක්‍රමණය වීමට. එය ප්‍රමාණවත් කියලා කියනවා සියල්ලෙන් අබිනිෂ්ක්‍රමණය වීමට. ඒ කියන්නේ මර බියෙන් දුකෙන් මැරෙනවයි තව වැඩි දවසක් නොගිහිල්ලා මෙහෙම හිටියොත් කියන එකෙන් ඉදිරියෙන් තියෙන මරණයෙන් මේ කාන්තාරය තුල ඇවිදිනකොට වතුර නැතුණාන් පස්සේ මැරෙන්න තමයි තියෙන සල්ලි දුන්නට වැඩක් තියෙනවා. ආන්නේ වගේ පිපාසාවට වතුර එක දිගට ගන්න පුළුවන් එකක් නිර්වාණ ෂේම භූමිය වෙන. මෙන්න මේ නිර්වාණ ෂේම භූමියට කට්ටිය පමුණවන්න එක්කෙනෙක් මේ ලෝකේ හරියට අබිනිෂ්ක්‍රමණය විය යුතුයි. හරියට අබිනිෂ්ක්‍රමණය විය යුතුයි. ඒක දැරිය යුතු වෙන්නේ එක්ක මාස 7ක් අවුරුදු 7ක් වෙන්න පුළුවන් වෙනවා. මාස 7ක් හෝ අවුරුදු 7ක් දරුවෙන් පස්සේ ආයේ අබිනිෂ්ක්‍රමණය වෙච්ච තැන් වලට යෑමට හැකියාව තියෙන යන්නේ මහා පිරිස් එක්ක වෙන. මහා පිරිස් එක්ක වෙන. පුතා එදා ගියා තමයි. ආපහු මොකක්ද එකක් කරගෙන එනවයි කියලා කියන්නේ. මහා පිරිවරකුත් එක්ක ඉන්න දැන් සිද්ධාර්ථ ගොඩක් පිරිවරයි. ගොඩක් පිරිවරයි. දේවදත්තට ඉරිසියායි. එහෙම වෙන්නේ කොහොමද? අර මූණට තුලිජ්ජ කරපු හේකුට ගොඩක් පිරිස ඉන්නේ කොහොමද? කන් වල කෝටි වනපු මිනිහෙකුට ගොඩක් පිරිස ඉන්නේ කොහොමද? අනේ දේවදත්තට හිතෙනවා ආජ්‍යත්වය පැත්තකට දාලා තාම මිනිහා ඉන්නවා. ඌ මොකද්ද එකකට පත් වෙලයි කියලා කියන බුද්ධත්වයට පත් වෙලයි කියලා. ඔක දන්න මගුලක් නෙවෙයි. කවුරු හරි බුදුුණයි කියලා කිව්වන් පස්සේ කට්ටිය යන්නේ එක පුදු පූජා පවත්වන්න නැත්නම් පරීක්ෂා කරන්න. දෙකෙන් එකට යන්න. පරීක්ෂා කළ සත්‍ය අවබෝධ කරන්න නැත්නම් පුදු පූජා පවත්වන්න නැත්නම් එක දිගට පරීක්ෂා කර කර. ඔය කියනවා කොටස් දෙකට තමයි කට්ටිය යන්නේ. ඉතින් gedara ඉන්න ඇවුම් කොහොම වුණත් ඉතින් සිද්ධාර්ථ ගිය අපිට බැනලා තමයි. දොස් කියලා තමයි දරුවක් දාලා ගියේ, ගෑණික් දාලා ගියේ. අවුරුදු 6ක් වෙනවා දැන් ගිහිල්ලි වෙලා ඔය මොකක්ද එක උදා කරගෙන මොකද ඔය සත්‍යක් උදා කරගත්තයි කියනකොට විෂ්ණුනේ වැඩි ලොකු එකක් කියලා කියනෝනේ. බොරුවත් මන් දන්නේ නැහැ කියන්න. මොන මේ පැත්තෙත් එනවයි කියලා කියන. සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුද්දකට පස්සේ එන්නේ ගෙදර. නැත්තම් පත් තුන ගමන් යා යුතු වෙන. ගෙදර මම ඒක හොයාගත්තා කියලා. නමුත් ගෙදර යන්නේ නැති වෙනවා. ඒක උන්ට තේරෙන්නේ නැති බව සිද්ධාර්ථ දන්නවා. ලෞතර බුදු ගෞතමයන් වහන්සේ දන්නවා ගෙදර ඉන්න උන්ට තේරෙන්නේ නැහැ මේක. ඊට පස්සේ එයා පිටමං වෙලා ආවිල්ලා Tamanට ගොඩාක් දේවල් ලැබෙන්න ගන්න. ගෙදර ගියා නම් ලැබෙන්නේ ගෙදර ඉන්න උන්ගේ තියෙන දේපල ටික විතරක් වෙනවා. අනේ පිටට බැස්සෙන් පස්සේ අනන්ත විදිහට පූජාවල් ලැබුණ වෙන. නමුත් ඒවා ගණන් ගත්තේ නැති. ඒ සම්බුද්ධත්වයට පත් වෙනම මොන දේ පූජා කරත් එහෙම නතර වෙන්නේ නැති වෙනවා. ලගින්නේ නැති වෙන්නේ. නමුත් විශාකාව උපස්ථාන කරමින් සිටුවරු උපස්ථාන කරමින් එක දිගට බරණැස තියාගත්ත වේ. වේළුවනාරාමයේ ජේතවනාරාමයේ කියලා ආරාම සුවිසල් ආරාම හදලා දීලා ඒ ප්‍රාන්තවල තියාගත්ත වේ. නමුත් බුදුහාමුදුරේ ඒවයි ලැග්ගේ නැති වේ. හේ ඔළුව හැරුණාත් ඒ උදේ පාන්දරට කෙලගෙන යන. ගිහිල්ලි වෙල එක්ක සෝතාපන්න කර. ඒ ආගේ හැටියක් වෙනවා. මමත් උදේ පාන්දර නැගිට ගමන් කවුරු හරි සෝතාපන්න කර. මගෙන් සෝතාපන්න වෙන වෙලා ප්‍රමාණය හිතන්නවත් බැරි වෙනවා. ඒ හැමදාම හඬ තියෙන. රෙකෝඩින් එක තියෙනවා. සෝතාපන්න මිනිස්සු අනිත් මිනිස්සු සෝතාපන්න වෙච්ච මාර්ගය කියවිලා තියෙනවා. ඒක හොයාගෙන යන කෙනෙක් සෝතාපන්න නොවිය අරින්න නැති.
ඉතින් ගෞතම බුදුරජාණන් වහන්සේ වගේ මමත් ඒක කරනවා වෙන. ඒ කට්ටියන්ට මොකුත් අවශ්‍ය නැති. දීපු දේවල් ඔළුව උඩ තියාගන්නේ නැති. එතන වාඩි වුණා, එතන නිදාගත්ත නැකිට ගියා. ආපහු එතන තිබුණොත් ඒක අලුත් ලෙස දකින්න. හැමදාමත් බුදුවරුන්ට දීප පූජාව අලුත් පූජාවක් වෙනවා. දක්ම අලුත් වෙනවා නිතරම. නමුත් අර දීප එකාට මන් දුන්නයි කිය හිතාගෙන ඉන්නවනම් ඌ දීලා තියෙන පූජාවක් නෙවෙයි. හැමදාම බුදුවරුන්ට ඒ වගේ පූජාවන් කරන්න පැමිණීමට හැකියාව තියෙනවා. ආනිසංස එපමණ වෙයි. නමුත් නිවන් දකින්න නැති. අනේ පිටිසුදු සිටුතුමා තමන්ගේ ධනය වියදම් කරලා බුදුන්ට ආරාමයේ හදලා සත්‍ය අවබෝධ කරේ නැහැ කියලා කිව්වා. බුදුන්ට සේවාවක් කරා විතරයි කියලා කිව්වා. කවදාවත් බණක් අහන්න කිට්ටුවට ආවේ නැහැ කියලා කිව්වා. වැලි ටිකක් අරගෙන ගිහිල්ලා මළුවට දැම්ම මිසක්ක මැරෙන තෙක් බුදුන්ගේ ගණ බණ මොනවද කියලා හෙව්වේ නැති. ඉතින් එහෙම මිනිස්සුත් ඉන්නවා. මේ කට්ටිය ඇවිල්ලා ඉන්නේ ජන්මෙන් ජන්මේ බුදුවරුන්ට උපස්ථාන කරන්න වෙන්නේ. මහා සම්පත්තිත් එක්ක උප්පත්තිය ලැබෙන කට්ටිය වෙයි. මහා සම්පත්තිත් එක්ක උප්පත්තිය ලැබෙන කට්ටිය වෙයි. ඒ පූජාවටම දිගින් දිගට එන කට්ටිය වෙයි. නමුත් මරණ මංචකයේදී බුදුවරුන්ට පූජා දීලා එහෙම ලේසියෙන් ගැලවිලා යන්න බැරි වෙනව නිරේට. සෝතාපන්න කරන. මරණ මංචකයේ තුල යන්න කියලා කියනවා. ගිහිල්ලා ඇහෙන්නේ මට නොවේයි, පේන්නේ මට නොවේයි, දැනෙන්නේ මට නොවේයි, හුස්ම ගන්නේද මම නොවේයි, මමද මම නොවේයි කියලා ප්‍රත්‍යක්ෂ කරගන්නේ කියලා පරිනිර්වාණයට යමු. සෝතාපන්න ඵලයෙන් පරිනිර්වාණගත කිරීමට හැකියාව තියෙනවා. මරණ මංචකයේ තුල සෝතාපන්න ඵලයම උදා වුණොත් අන්න ඔහු පරිනිර්වාණ ධාතුවට සමාවදී. අත් දෙක එකතු වෙනවා. කොච්චර පණ නැතුණත් අත් දෙක එකතු වෙනවා. අත් දෙක කපලා තිබුණොත් කරන්න දෙයක් නැති වෙනවා. ඒක විපාකයක්. එහෙමනම් ඉතින් රහත් වෙලා පිරිනිමී යුතු වෙනවා. අත් දෙක එකතු වෙනවා සෝතාපන්න වෙනවත් එක මේ 180 හිටගෙන එහෙම කිරීමටත් හැකියාව තියෙනවා. ඒ කියන්නේ හිටගෙන 180 පූර්ණ සමාපත්තියට කවුරු හරි ආවොත් ඔය සසරේ ඉඳලා අසතර පායේ ඉඳලා එක සැරේට මේ අලුත් ලෝකෙට ආවන් පස්සේ අත් දෙක එකතු වෙනවා. වැන්දෙනවා. ඔහු අබිනිෂ්ක්‍රමණය වුණේ සතර පායෙන්. අන්න ඔවුන් සෝතාපන්න දොරටුවෙන් අබිනිෂ්ක්‍රමණය වෙන්නේ සතර පායෙන්. නමුත් සම්බුදුවරු සතර පායෙන් අබිනිෂ්ක්‍රමණය වෙලා ඉඳපු කට්ටිය වෙනවා. දේවත්වයෙන් අබිනිෂ්ක්‍රමණය වෙලා ඉඳපු කට්ටිය වෙනවා. බ්‍රහ්මත්වයෙන් අබිනිෂ්ක්‍රමණය වෙලා ඉඳපු කට්ටිය වෙනවා. මාර දිව්‍ය පුත්‍රයාගෙන් අබිනිෂ්ක්‍රමණය වෙලා ඉඳපු කට්ටිය වෙනවා. බෝධිසත්වය කියන්නේ ඒ කට්ටියට. සියලු අබිනිෂ්ක්‍රමණයන් මෙහෙට බහැලි වෙලා එක සැරේට කරලා දා. ඉවර කොල්ල දා. සියලු අබිනිෂ්ක්‍රමණයන්. සියලු අබිනිෂ්ක්‍රමණයන් ඉවර වෙන තැන පරලොවත් මේලොවත් මැද හිටගත යුතු වෙනවා. පරලොවත් මෙලොවත් මැද හිටගත යුතු වෙනවා. ඒක හරියට 180 වගේ. 180ට වැඩිය හාත්පසින් වෙනස් ස්ථානයක් වෙනවා. නමුත් හරියට 180 වගේ. එහෙම කියන්න පුළුවන් හැකියාව තියෙනවා. බලන්නේ කියලා කියන්නේ බය සාගරෙන් නිදහස් වීමට හැකියාව තියෙනවා. අජරාමරත්වය 180 තුල තියෙනවා. අබිනිෂ්ක්‍රමණය වෙන්න තියෙන්නේ පවුලෙන්, ගෙවල් දොරවල් වලින් එහෙම නොවේ. අබිනිෂ්ක්‍රමණය වෙන්න තියෙන්නේ හිතෙන් වෙන. හිතෙන් අබිනිෂ්ක්‍රමණය වෙන. මිනිස්සුන්ගෙන් අබිනිෂ්ක්‍රමණය වීමත් කියලා කොටසක් තියෙනවා. ඒක පෙර සඳහන් කරා වෙනවා. ඒක හේතුපාදක ඇතුව අබිනිෂ්ක්‍රමණය විය යුතු වෙනවා. තව අබිනිෂ්ක්‍රමණය වෙන්න තැන් තියෙනවා. නුසුදුසු මිනිස්සුන් ගාව ඉන්න හොඳ නැති වෙනවා. ඒ කියන්නේ නුසුදුසු මිනිස්සු. ඔයගොල්ලන්ට ඉතින් හම්බ වෙන කට්ටිය වෙනවා. සුදුසු මිනිස්සුත් ඔය අතරේ ඉන්න. මම නම් සුදුසු මිනිස්සු හැටියට දකින්නේ මගේ ෆැමිලි එක වෙන. මොන ෆැමිලි එකේ? අර තම තමන්ලාට සාපේක්ෂව තම තමන්ලාගේ ෆැමිලි එක හා සමානව මාව ගණනයට ගන්න එපා කියලා කියන. මගේ වෙනම ෆැමිලි එකක් හැදේ.
ඒක මගේ අම්මා තාත්තට දාව උපදින එකක් නොවෙන. මගේ බිරිඳට ඒ නෑදෑ පරපුරට දාව උපදින එකක් නොවෙන. මගේ අම්මා තාත්තගේ පරපුරට දාව උපදින එකක් නොවෙන. මට දාව උපදින එකක් වෙන. මගේ ගර්භයෙන් දරුවෝ පහළ වෙන. නිර්වාණ දොරෙන් දරුවෝ පහළ වෙන. මම නිර්වාණ යෝනිය හා සමාන එකක්. සතර අපායෙන් සංසාර චක්‍රයෙන් මුදා ගන්න දොර මගේ වෙයි. ආර්ය භූමියට ජාතක කරන මාව ශ්‍රවණය කරන කට්ටිය S2 ඉස්සරහින් ආර්ය භූමියට ජාතක කරන සතර අපාය නැති කොල්ලදා අලුත් උප්පත්තියකටපත් කරන. අන්න ඒ කට්ටිය මගේ ෆැමිලි එකේ කට්ටිය වෙනවා. සතර අපායේ හිටියත් මගේ තාත්තා අම්මා නෑදෑයෝ සහෝදරයෝ මගේ බිරිඳගේ ඥාති සහෝදරයෝ නෑදෑයෝ ඒ කට්ටිය වුණත් මේ යෝනියෙන් ඇතුල් වෙලා මම බැලිය යුතුයි. මොන යෝනියෙන්? නිර්වාණ දොර නැමැති යෝනියෙන් ඇතුල් වෙලා බැලිය යුතුයි. 180 පූර්ණ කරලා බැලිය යුතුයි. සමහරක් කට්ටිය කියනවා එහෙම කරන්න බෑ කියලා. එහෙම කරන්න බෑ කියලා. අපිට තව වැඩ තියෙනවා කියලා. ඉතින් අභිනිෂ්ක්‍රමණය කියන කොටස දුර දාගන්න. දුර දාගෙන සසර ලොකු කරගන්න. වැඩ පැටලෙනවා. හිස රද හැදෙනවා. පපු යමාරු හැදෙනවා. මම කියන්නේ ඉස්සරහා මේ උදා වෙන යුගය තුල සතර පායෙන් අභිනිෂ්ක්‍රමණය වෙලා ජීවත් වී යුතුය ඉදිරි කාල වකවානු සියලු දෙනා. මොකද දොර විවෘත වෙලා තියෙන්නේ. තාම මාස 5ක් ඇතුළත මේ ලෝකේ සතර අපාගාමී සත්වය නොහිටිය යුතුයි. මිනිස්සු සතර අපාගාමී වන මිනිස්සු මේ මහ පොළොව තුල නොහිටිය යුතුයි. ආර්ය තලය දකින්න මිනිස්සු ආර්ය භූමියට ප්‍රවිෂ්ඨ වෙන මිනිස්සු ඉපදිය යුතුයි පිටවිය යුතුයි. ඉපදිය යුතුයි පිටවිය යුතුයි. සතර අපාගාමී වන සියලු දෙනා මහ පොළොවෙන් ඉවත් විය යුතුයි. මොකද මෛත්‍රී සිංහ බෝධිසත්වෝ වැඩිවීමට නියමිතයි. මෛත්‍රී සිංහ බෝධිසත්වය කියලා කියන්නේ මතු බුදුන්ගෙන් පස්සේ බුදු වෙන්න ඉන්න කෙනෙක්. මෛත්‍රී සිංහ කියලා කියන්නේ. මේ වෙසක් පොයට කලින් ඒ කුමාර උප්පත්තිය සිද්ධ වෙනවා ලංකා භූමිය තුලින්. ඊට කලින් සතර අපාය නැති විය යුතුයි. සතර අපාය කියන්නේ මොකද? පේන සමස්තය නොපෙනෙන මිනිස්සු මහ පොළොවෙන් ඉවත් විය යුතුයි. කෙටියෙන්. ඇහැට පේන සමස්තය නොපෙනෙන මිනිස්සු මහ පොළොවෙන් ඉවත් විය යුතුයි. මොකද ඒ කට්ටිය යන්න ඉන්නේ සතර අපා මාර්ගේ. පේන සමත්ය පේන මිනිස්සු විතරක් ලෝව තුල ස්ථාපන ලෝව තුල නෙවෙයි ලංකාව තුල ස්ථාපනය විය යුතුයි. ඊට පස්සේ ලෝකෙට හැකියාව තියෙනවා. ඒක එහෙම උනේ කොහොමද කියලා බලන්න. එහෙම උනේ කොහොමද? සමස්ත පරිසරය දකින්න පුළුවන් මිනිස්සු නිර්මාණය වෙලා ඉන්නේ. සමස්ත පරිසරෙම එකක් ආකාරයට දකින්න. ಜಾති ආගම් කුල ભેදකින් තොරව මේක දැකීමට හැකියාව තියෙනවා. සතර විධාකාරයක ඕනම සත්වයකට මෙයින් ඇතුල් වීමට හැකියාව තියෙනවා. ලොකු ඔළුවෙන් උපදින කට්ටිය ඉන්න, කටෙන් උපදින කට්ටිය ඉන්න. යටිපතුලෙන් උපදින කට්ටිය ඉන්න, දන හිසෙන් උපදින කට්ටිය ඉන්නවයි කිය. ඔන්න වගේ බ්‍රහ්මයා හතර පොලකින් කට්ටිය පහල කරනවායි කියලා කියන ගෞතම බුදුහාමුදුරුවෝ ඔක්කොම පහල වෙන්නේ තුන් මුල්ලෙන් නේද කියලා. ඉතින් එක තැනකින් පහල වෙන කට්ටිය හතර විධාකාරයකට සත්‍ය අවබෝධ කරන්න ගෞතම බුදුහාමුදුරුවෝ එදා සතර සතිපට්ඨානේ ඒ දොර විවෘත කරා වෙනවා. ඒ දොර විවෘත කරන්නේ අභිනිෂ්ක්‍රමණය වෙන්නනෝ සතර අපායෙන් මනුස්ස භවයෙන් දේව භවයෙන් බ්‍රහ්ම භවයෙන් ආර්ය මේ ආකාරයට. මෙහි තියලා මිනිස්සු දෙවිය බ්‍රහ්මය කරලා ආර්ය කරලා පරිනිර්වාණයට පිටක් කරා වෙනවා. එදා ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ ටික මේ 180න් කිරීමට හැකියාව තියෙනවා. මට සමෘද්ධිමත් භූමියක් ක්ෂණිකව නිර්මාණය කිරීමට හැකියාව තියෙන ඕනම කෙනෙකුගේ S2 ඉස්සරයි. සමෘද්ධිමත් භූමියක්, පෙර නොදුකු භූමියක් ඉස්සරහින් පෙන්වීමට හැකියාව තියෙනවා. සමෘද්ධිමත් වෙන්න දුවන මිනිස්සුන්ට නතර වෙන්න දෙන දොරටුවක් වෙනවා.
නතර වුණායින් පස්සේ සමෘද්ධිමත් භූමියක් මේ ලෝකයේ තුල තිබිලා තියෙනවා. මේ තමන්ලට වැහිච්ච එකක් මතුවේ. තමන්ලත් පෙර දැකලා තියෙන මේ. ඔය ආපහු බලන්න තේරෙන්නේ නැතුව ඉන්න එකක්. ආපහු බලන්න තේරෙන්නේ නැතුව ඉන්න එකක් වෙන මේ නිවන කියන දේ, ස්වර්ග රාජ්‍යය කියන දේ, දේව රාජ්‍යය කියන දේ මුලින් දැක්ක වෙයි. ඒක අර නම පටලව ගන්නට කලින් තිබිච්ච එකක්. මම පටලව ගන්නට කලින් තිබිච්ච එකක් වෙනවා. ඊයේ කතා කරේ මම හසුරවන මම කියන මාතෘකාව වෙනවා. මම පටලව ගන්නට කලින් තිබුණේ නිර්වාණ ධාතුවයි. මම පැටලුණායින් පස්සේ නම් පැටලුණා වෙනවා. නම් පැටලුණායින් පස්සේ නම් වලින් ගැලවෙන්න බැරි වුණා. ආන්නේ නමෙන් මමෙන් ගැලවෙන්න බැරි කට්ටියන්ට ඇස විවෘත කරපල්ලයි කියලා සම්බුදුරු ලෝතුරා බුදුරු ප ဋ ාණය ලෝකෙට දියත් කර. ප ဋ ාණය. ඇස විවෘත කරපල්ලයි කියලා කියන පරිපූර්ණ ලෙස. මුලින් බොද වුණාට කොහොම හරි ජය ගනින්නයි කියලා කියනවා. සල්ලි නැතුව අලුත් ලෝකයක් දකින්න පුළුවන් කියලා කියනවා. සල්ලි තියෙන මිනිසුන්ටත් ඒක දකින්න බෑ කියලා කියනවා. බලය තියෙන මිනිසුන්ටත් ඒක දකින්න බෑ කියලා කියනවා. ඒ සමෘද්ධිමත් භූමිය දකින්න බෑ කියලා කියනවා. මතු බුදුන්ගේ බුද්ධ භූමිය තියෙන ඇස් දෙක ඉස්සරයි සියලු දෙනාට. මෙන්න මේක පෙන්වන්න සම්බුදුරු වැඩම කළ යුතුයි. ඇවිල්ලිවිල්ලා කරන ක්‍රියාකාරකම් ජජ් කරන්න, රහත්ද කියලා බලන්න, හරිද වැරදිද ලෝකෝත්තරද නැද්ද කියලා බලන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි 180 පූර්ණ කරන්න මිනිස්සු නැති වෙනවා. 180 පූර්ණ කළා හරිද නැද්ද කියලා බලන්න තියෙන්නේ තමන් වෙනවා. තමන්ගේ ගැන හොයන්න බැරි මිනිස්සු මහින්දගේ සමහරක් වෙලාවට ලෝකෝත්තර තත්ත්වයන් හරිද වැරදිද කියලා බලන්න ඇවිල්ලා තියෙනවා. ඒ කට්ටියන්ට කියනවා ඉතින් සෝතාපන්නවක්වත් වෙන්නේ කියලා. නැත්තම් මගේ ගැන විස්තර ගන්න බැරි වෙනවා කට්ටියන. මොකද මම මේ විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. මම ওই රජයෙන් බත් ඇටයක් කන්නේ නැtei කියලා කියනවා. විලිලැජ්ජ වෙන්න ඕන කට්ටිය. මට මේ මොනවා හරි කියනවා නම් අපහාස කරනවා නම් නිඳා කරනවා නම් ලැජ්ජ වෙන්න ඕන කට්ටිය. මම කරන්නේ රට හදන එක. මම හදන්නේ මිනිසුන්ගෙන් කාලා නෙවෙයි බොලස්. ඇල්ලතුරු ගුරක් බොන්නේ නැතුව කිසි කෙනෙක්. සෝතාපන්න වුණොත් අන්න ඌට සමෘද්ධිය ලැබෙනවා මගේ. 180 හරහා සෝතාපන්න වුණොත් අන්න ඌට සමෘද්ධිය ලැබෙනවා මගේ. අනිවාර්යයි ඒක. මගේ හැසිරීම් රටාවල් ඒවා මේ සාම්ප්‍රදායික කල්ලි වෙලා මහින්දර චීවරයක් වගේ එකක් ධම්මවල හරි මේක හිරකොල්ල තියන අනික් කට්ටියන්ට පිස්සු කෙලින්න එහෙම බැරි වෙයි. මමත් ඔය පිස්සන් කොටුව ඇතුළට ඉස්සරහට එන කට්ටියත් එක්ක සියලු දෙනාත් එක්ක මේක මේ වෙන්කොට බෙදා වෙන්කොට චීවරයට කන්න දීලා අපි පිස්සු කෙලින්නංග කියාගෙන අර චීවරධාරිනොත් ඒ පැත්තෙන් පිස්සු කෙලින්න මුත් මේ පැත්තෙන් පිස්සු කෙලින්න එහෙම අවශ්‍යතාවයක් නැහැ නේ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. සත්‍ය අවබෝධ කරපල්ලා සියලු දෙනාම. අර හෙට කන්න දීලා අපි දුන්නයි දානේ. ඒකින්ද අපිට පිනක් සිද්ධ වේවි. කීලිවල මෙහෙ නිකන් තමන්ගේ ලෝකේ ඒ සත්‍ය දන්නේ නැතුව ඇවිදින්න එපයි කියලා කියනවා. අර දාන දෙන උන්ට දාන දෙන උන්ගෙන් අහන්න ඕනේ නිවන් දොරටුවක ඉබේ තියෙන්නේ. අර 180 වගේ ඔයගලන්ට පෙන්වන්න පුළුවන් ක්ෂණිකව. අම්මෝ ඒක හරි ලොකුයි කියලා කියනවා. ඒකට අර සිද්ධාර්ථ වගේ අභිනිෂ්ක්‍රමණය වෙන්න ඕනේ කියලා කියනවා. ඒ වෙලාවට ඉතින් ඒ ඔයගලන්ට එක් කරන්න බෑ. බැරි එකක් හාමුදුරුවරු කි. බැරි එකක්. උන්ට කරන්නත් අහන එකට කරන්නත් එහෙම එකක් කියන. බුදුවරු සත්‍ය බුදුවරු කරන්න පුළුවන් එකක් කියන. පැහැදිලිව තියෙන එකක් කියන. තියෙන තැන වෙන්න. සත්‍යවාදී යමෙක් සත්‍යවාදී වෙනවා නම් අන්න ඌ බුදුවරයෙක්. සත්‍යවාදී වෙනවා. සමහරට රෙද්ද ලිහන පිස්සෙක් සත්‍යවාදී වෙන්න බැරි කමක් නැති. ඌ බුදුවරයෙක්. ඇයි එහෙම මේ සදාචාරය කියලා එහෙම එකක් ඌට නැති වෙන. අවශ්‍ය නම් ඌ රෙද්ද ලියන. එහෙම පිස්සොයි. උන් පසේ බුදුරු හා සමාන වෙන. උන්ට චාරයක් නැහැ.
උන්ට මේ සම්මුතික ලෝකේ ජීවත් වෙන්න බෑ. උන්ට වෙනම ලෝකයක් පේනවා. උන් පරලෝකේ මේ ලෝකේ ඉඳගෙන ජීවත් වෙන. පිස්සු කියන්නේ උන්ට. පරලෝකේ මේ ලෝකේ ඉඳගෙන ජීවත් වෙන. මල ලෝකේ. මේ සම්මුතික කිසිම කෙනෙක් කියන දෙයක් ඒ කට්ටියන්ට තේරෙන්නේ නැහැ. ඒ කට්ටිය අහන්නෙත් නැහැ. ඒ කට්ටියන්ට මෙහෙ ඉන්න මිනිස්සු පිස්සු හැටියට පේනවා. නමුත් මෙහෙ ඉන්න මිනිසුන්ට උන් ජීවත් වෙන විදිය දැක්කම පස්සේ උන් පිස්සු හැටියට පේනවා. මම කියන දෙගොල්ලම පිස්සුයි කියලා. මැද්දේ දොරටුවක් තියෙන. ඇස පූර්ණ වෙන තැන හිට ගන්න කට්ටිය විතරක් ආරක්ෂිත වෙනවා. අනිත් නැත්තම් ඇස පූර්ණ නොවුන නම් ඒ ඌ පිස්සෙක් වෙනවා. සමහරක් වෙලාවට ඒ පිස්ස එනවා මේ ලෝකෝත්තර தත්ත්වේ තියෙන්න ඕන මේවනේ. මෙහෙමනේ තියෙන්න ඕන. රමණීයානි අරඤ්ඤානි නත්තන රමති ජනෝ විතරාගාරමිස්සන්තු නතේ කාම ගවීසිනෝ මෙහෙමනේ තියෙන්න ඕන. මේ දන්න පරියක් නෙමෙයි අරු අහන්නේ. ඌ දන්න දෙයක් නෙමෙයි අහන්නේ. ඒ ගාතාවේ අර්ථය මේක නැල්ලු දන්නේ. එකෙක් කිසිම මහාචාර්යවරයෙක් දන්නේ. කිසිම හාමුදුරු කෙනෙක් දන්නේ. ගාතාවක් කියවුණා විතරයි. ඒකේ අර්ථය දකින්න නම් රහත් විය යුතුයි. ඒක සෝතාපන්න සමාපත්තිය තප්පරයකට හරි දැකිය යුතුයි. ඒ විතරාගී ස්ථානය දකි. ලෝකෝත්තර වෙන්නේ ඒක. මනුස්ස කය ලෝකෝත්තර වෙන්නේ. ඒක කුණු වෙන එකක් වෙන. ඒක ලෙඩටපත් වෙන එකක් වෙන. ලෝකෝත්තර වෙන්නේ ඇස. ඇසේ තියෙන ඇස් ප්‍රමාණය ගණන් 40 ඉවර කරන්න බැරි. ඇසේ තියෙන ඇස් ප්‍රමාණය ගණන් 40 ඉවර කරන්න බැරි වුණා 180 ඇතුළට ආවන් පස්සේ. ඒ තරම් ඇස් කඳක් තිබිලා තියෙනවා කියලා තේරෙනවා. දැක්කේ එක හැකින් වෙන එකක් වෙන අවසානට මේ 180 පූර්ණ කොට සමස්තයම පේන. සමස්තයම පේන එකේ තව ඒවා පේන. ඒක ඇතුලේ තව ඒවා පේන. ඒක ඇතුලේ තව ඒවා පේන. මෙහෙම මේ මහ පොළොව නැති වෙනකම්ම පේන්නක. දැන් ඇති කියලා හිතලා අතහැරියන් පස්සේ ඉතුරු වෙනව නම් ආපහු දෙකලවර පිළිවෙලට අන්නේ කතිය රහත් වෙන. අන්න එතන ලෝකෝත්තර වෙන. හිතන එකක් කියන එකක් කවුරු හරි කියපු එකක් පොතේ තියෙන එකක් වෙච්ච විදිහක් හොයාගෙන යන එකක් තමනුත් ලෝකෝත්තර නැති වෙනව. හෙව්වට හම්බ වෙන්නේ නැති වෙන. අනුන් ලෝකෝත්තරද කියලා හොයලා තමන්ට ඒ ලෝකෝත්තර ඵලයක් හම්බ වෙන්නේ නැති වෙන. අනුන් ලෝකෝත්තරද කියලා හොයලා බලලා වැඩක් නැති වෙන. අටපිරිකර මට පූජා කරන්න බැරි වෙන. මං කාගේ මොකක් ගන්න නැති වෙන. කිසි කෙනෙක්ගේ මොකක් ගන්න නැති වෙන. මමත් මේ මනුස්ස ජීවත් වෙන විදිහට ජීවත් වෙන්න ආපු කෙනෙක් වෙනවා. මහ බෝසත් අවලෝකීතේචර ලෝ වැඩම කරා කියලා කියන්නේ පූජකයෝ ලෝකේ නැති වෙලා යන. පූජකයෝ කියන කොටසේ ඉන්නේ. ඔය බොරුකාරයෝ ඉන්නේ. දෙවියන්ටත් මිනිසුන්ටත් මැදින් ඉඳගෙන දෙපැත්තෙන් ඉරපාය ගන්න જાතියක් ඉන්නේ. වැඩකට නැති. අනුන් නැති වෙලා යන. මහ බෝසත් අවලෝකීතේචර මහ පොළොවට වැඩම කරායින් පස්සේ. ඔහු මේ එක එකාගේ කැම බලාපොරොත්තුෙන් සත්‍ය දොරටුව දෙන්නේ නැති වෙන්නේ. ඔහු දෙන්නේ නිකන්. හැබැයි ඔහුත් එක්ක නිකන් හරි හැප්පුණොත් එහෙම හැප්පෙන තැන් විනාශ කරනවා. හැප්පෙන තැන් විනාශ කරනවා. මේ මහ බෝසත් අවලෝකීතේචරන්ගේ හැටි වෙන. දෙන්නේ නිකන් වෙනවා. එක එකාගෙන් කාලා නොවේ. කන්න දෙන්න ලෑස්ති වෙන කට්ටිය ඉන්නවා. ඔහේ මෙහෙම වෙන්න ඕන. ඔහේ මෙහෙම වෙන්න ඕන. මේ විදිහට ඉන්න ඕන. අන්නේ කට්ටියන්ට නැති වෙන්න ගන්න. වචනෙන් ගහන්න වෙනවා සමහරක් වෙලාවට රෙද්දක් ගැලවිලා යන්න ඉතියි. වචන හරි සැරවේ. සත්‍ය අවබෝධ කරපන් ලෝකෝත්තර බල බලන්නේ එන්නේ ඉස්සෙල්ලා 180 නිර්මාතෘක. ලෝකෝත්තර தත්ත්වයේ ඉන්නකොට මෙහෙම ඉන්න ඕන කියලා තොපි විනය නීති සිල්පනවන්නේ කොහොමද මට? මමත් ඇඳගෙන ඉන්නේ උඹලා වගේ කලිසම ෂර්ට් එක. ගිහියෙක් ආකාරයට මම වැඩ වසන්නේ ලෝකෙට. මම පෙන්නනවා මේ එහෙම අරේ මේ අහුමුළු වල යන්න ඕනේ නැහැ කියලා සත්‍ය අවබෝධ කරගන්න. මම ඉන්න තැන ඉඳගෙන සත්‍ය අවබෝධ කරලා තියෙනවා නම් මේ මොහොත තුල. මේ මොහොත තුලත් ඒ සත්‍ය තියෙනවා නම් තොපිට මොකෝ බැරියක්ද කරලා ඒක බලන්න. කාටවත් පුද පූජා පවත්වන්නේ බුදුවරු ලෝ වැඩම කරා. ඒ කට්ටියන්ට මොකුත් අවශ්‍ය නැහැ පොළොව. තොපිට වැඩි දේපලක් තියෙන ඇස් දෙක ඉස්සරයි. තොපිට මුළු ලෝකෙම විකුණලා දාන දේපල අරගෙන ඉවිල්ලා වියදම් කරලා හදන්න බෑ මේක. මගේ ඇස් දෙක ඉස්සරහින් තියෙන භූමිය.
ඒ කට්ටියන්න මොකුත් ඕනේ නැහැ. උඹලා ගොඩ ඵලයල්ලා. විනය සිල් පනවන්න එන්න ලෑස්ති වෙන්න තු. මහබෝසත් අවලෝකිතේශ්වර බැස්ස කියලා කියන්නේ ලෝකයේ පූජක නැති වෙන. ඉතුරු වෙන්නේ මතු බුද්ධ ශේෂ්ත්‍රය විතරක් වෙයි. ඉතින් ඒ අවස්සේ මෛත්‍රී සිංහ බෝධිසත්වයෝ වැඩම කරනවා මතු බුදුන්ගෙන් පස්සේ බුදු වෙන්න ඉන්න කියලා. බෝධිසත්ව අවදියෙන් ලබන වෙසක් පොයට මෙහා කුමාර උප්පත්ති සිද්ධ වෙනවා. ඔය ලංකා භූමිය තුල. ඊට පස්සේ මම කියනවා එතෙන්ට සත්කාර කරන්න, එතෙන්ට පුද පූජා පවත්වන්න, මට කරන යුතුයකම් ටික එතෙන්ට කරන්න. මට යමක් කරන්න ඕන නම් අන්න එතෙන්ට කරන්න. ඒ කුමාර උප්පත්තියට පූජා කරා. ඒක ආනිසංසයක් වෙයි. අර මෙහෙන් 180 පූරා ගන්න බැරි යවුන් ඉන්නේ. මතු බුදුන්ගෙන් පස්සේ බුදුන්ගෙන් බුදු වෙන නිවන් දකින්න ඉන්නවුන් ඉන්නේ. මතු බුදුන්ගෙන් පස්සේ බුදුන්ගෙන් නිවන් දකින්න කට්ටියක් ඉන්නේ. ඉතින් ඒ කට්ටියන සමහර විට 180 අවශ්‍ය නැති වෙන්න ඉතියි. නමුත් මතු බුදුන්ගෙන් පස්සේ බුදු වෙන්නේ ඉන්න බුදුනොත් පෙන්විය යුතු වෙන්නේ 180 වෙනවා. ගෞතම බුදුන් පහළ වුණත් පෙන්විය යුතු වෙන්නේ 180 වෙනවා. ලොස්ට් වෙච්ච යුගය, නැති වෙච්ච යුගය මේ ලෝකයේ තුල 180 වෙනවා. නිර්වාණ භූමිය වෙනවා. දැනට මිනිස්සුන්ට පවතින අවශ්‍ය ධර්මතාවය මෛත්‍රී සිංහ බෝධිසත්වය පහළ වුණත්, ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණත්, මෛත්‍රී බෝධිසත්වය ලෞතුරා බුදු වුණත් එහෙම බුදු වෙන්න බැරි වෙනවා. අන්න ඒක කම්ප්ලීට් කළ යුතු වෙනවා ඉස්සෙල්ලා. මෛත්‍රී බුදුන්ට බුදු වෙන්න බැරි හේතුව අර මේ සතර අපාගාමී සත්‍ය ලෝකෙ තුල ඉන්නවනම්, සෝතාපන්න නොවිච්ච සත්‍ය ලෝකෙ තුල ඉන්නවනම්, ඒ කියන්නේ තිරිසන් සත්‍ය නේ මිනිස්සු. සෝතාපන්න නොවිච්ච මිනිස්සු ලෝකෙ තුල ඉන්නවනම් අරයට බුදු වෙන්න බෑ. සෝතාපන්න වෙච්ච මිනිස්සු සිටිය යුතු වෙනවා. අවසානට රහතුන් විතරක් ඉතුරු වෙනවා. නමුත් ආටිෆිෂල් දරුවෝ හදනවා, පැවැත්මක් හදනවා, මේ වගේ දේවල් තියෙන්නේ ඉතින්. දරුවෝ හදන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ සෝතාපන්න භාවයට පත් වෙනවත් එක්කම එයාගේ කාමය සම්පූර්ණයෙන්ම 100%ක් අවසන් වෙන්නේ නැති වෙනවා. අන්න මොහොතකට මේ අනේ කාමය අභිබැව්වයි කියලා තේරෙනවා. ගැහැණු දහසකගේ, පිරිමි දහසකගේ ආස්වාදය අභිබැව්වා කියලා තේරෙනවා. එක සැරේට සෝතාපන්න වෙනකොට. නමුත් ඒක ඉතුරු කරගන්න බැරි වෙනවා. නැති වෙනවා. ඊට පස්සේ ආපහු පරණ ගෑණි හරි පරණහන් කඩේ හරි හොයාගෙන යන්න වෙනවා. අතුට විඳින්න. නිවන් දකින්න. මේ ඒ තරම් අමාරුයි බලව කාමය කියන කොටසින් නිදහස් වෙන්න ලේසි නෑ. ගැලවෙන්න ලේසි නෑ. හැබැයි කල්කි දොර විවෘත කරලා තියෙනවා. ඒ විවෘත කරලා තියෙන්නේ අර රහත් වෙන්න සුදුසු කට්ටියන්ට. කාමය බින්දක්වත් ඉතුරු වෙන්න බෑනේ. බින්දුවක් හෝ කාමය ඉතුරු වෙන්න බෑ. ඔක්කොම ඉවර කරගත යුතු වෙනවා. සියල්ල අවසන් කර යුතු වෙනවා. ආන්න එහෙම අවසන් කරපු මිනිහෙක් රහත්. රහත් වෙලා අවසන් කරන්නේ නැති. ඒ කියන්නේ රහත් නැහැ කියන එක. පරීක්ෂණ නිරීක්ෂණ අනාගාමීකට තියෙන. තව තියෙනවද කියලා කාමයේ බැලීමට හැකියාව තියෙන. ඒවට හිතා ගන්න බැරි කට්ටිය සහභාගී වෙනවා. විශ්ව ආරූඪ තියෙන. ප්‍රේමණී ආරූඪ තියෙන. අනේ කට්ටිය ඇවිල්ලා වටෙන් කරකිලා ඇවිල්ලා මේ මොනවා හරි උදව් ඕනද? මම්පල 4 පූර්ණද? ඒගොල්ලන් අහන්නේ එහෙමයි. මම්පල 4 පූර්ණ. ඇත්තද? කොහෙද ලොක් එක තියෙන්නේ? කීකේ සරණේරු හොයන. ලොක් එක කොහෙද තියෙන්නේ කියලා අහහා සරණේරු හොයන කට්ටිය. මම්පල 4. දොරගුළු 4 කඩන්න. කඩන්නේ සරණේරුවෙන්. එහෙම කට්ටියක් තියෙනවා. මේ ඔක්කොම අනුත්තර සම්‍යක් සම්බෝධියෙන් බලපෑවත්නේ වෙනවා. 180 ඇතුළට ආවයින් පස්සේ සම්පූර්ණයෙන්ම ඒ කට්ටිය මගෙන් ක්‍රියාවට නැංගෙන කට්ටිය වෙනවා. මහබෝසත් අවලෝකීතේශ්වරයන්ගේ ආශිර්වාදයෙන් යුතුව ජීවත් වෙන කට්ටිය.
ඒ කට්ටියන්ට ඉතුරු මගපල දෙන්නෙත් තවත් පැත්තකින් ආරුඩ්‍යයක් ඇවිල්ලා වෙනවා. තව තැනක මේ අබිනිෂ්ක්‍මණය මාතෘකාව තුළ පොඩ්ඩක් පිටින් ගන්න මාතෘකාවක් වෙනවා. සමන්තභද්‍ර මූර්තිය. සමන්තභද්‍ර මූර්තියේ බෝසතුන්ගේ මූර්තිය තුල පద్මාසනය තුල කාන්තාවක්. පద్මාසනය තුල කාන්තාවක්. දැන් ඕකට තේරවාදී පූජකයෝ සහ තේරවාදීය හරිය කියන මිනිස්සු මේක දකින්නේ ඇලර්ජික් එකක් ආකාරයට. මේක මූර්තියක් වෙනවා. මේක මූල ධර්මයක් වෙනවා. මේ පෙන්වලා තියෙන මහත් වූ මූල ධර්මයක්. බෝධිසත්වයෙක්ගේ උකුලුඩ පద్මාසනයක කාන්තාවක් ඉන්නවා. ඔයගොල්ලන් දන්නවද මේ සමන්තභද්‍ර බෝධිසත්වයන්ගේ ආසනේ උඩ ඉන්න කාන්තාව කවුද කියලා? දන්නේ නැහැ. ඒ අවලෝකිතේශ්වරගේ පාටේෂන් එකක්. 180 වරකට පූර්ණ කරයින් පස්සේ සෝතාපන්නයෙකුට කාමයේ ඉවර නැත්තම් ඊගාවට පැමිණෙන්නේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ පාටේෂන් එකක්. ගැහණියෙකුට නම් පිරිමියෙක් පැමිණේ කියලා කියනවා, පිරිමියෙකුට නම් ගැහණියෙක් පැමිණේ කියලා කියනවා. ඇවිල්ලි වෙලා කාමයේ අවසන් කරන්න උදව් කරනවයි කියලා කියනවා. මොකද කාමයේ ඉතුරු වෙලා රහත් වෙන්න බැරි වෙනවා. මම ආවේ ලෝකයෙන් කාමයේ දොරවල් විවෘත කරන්න වෙනවා. මම ඇත්තටම විවෘත කරලා තියෙන කාමයේ දොර නෙවෙයි මරණයේ දොර වෙනවා. මරණයේ දොර විවෘත කරාන් පස්සේ අනිත් ඔක්කොම විරවිලා යනවා. ඔක්කොම ආධ්‍යාත්මික තලයන් රැවෙනවා. කරගන්න දෙයක් නැතු. විවෘත කරලා තියෙන මරණයේ දොර වෙනවා. වසවර්ති මාර්ගයේ දොර විවෘත කරන දොර විවෘත කරාන් පස්සේ විවෘත නොවන දොරක් නැති වෙනවා. එහෙ ඉඳලා භවආග්‍රය දේව මනුස්ස කුම්භාණ්ඩ නිරපිසාච අවීචි දක්වාම විවෘත වෙන දොරවල්. ඉවරයක් නැතුව. අනන්ත දොරවල් තියෙන ඔක්කොම විවෘත වෙනවා. විවෘත කොල්ල තියෙන්නේ මරණයේ දොර වෙනවා. මරණයේ දොර විවෘත කරාන් පස්සේ දෙවණියට ඉන්නේ කාමය වෙනවා. දෙවනි ස්ථානය ගන්න මරණයේ දොරට දෙවනි ස්ථානය ගන්න කාමයේ. ගැලවෙන්න බැරිම තැන. ඒ දොරත් විවෘත වෙනවා. රාග දේශ විවෘත වෙනවා. හැබැයි මේ ඔක්කොම විවෘත කරන්නේ 180. 180 මොකද්ද? මෝහ දොර වෙන. මෝහ දොර. මුව දොර වගේ එකක් වෙනවා. මහා සාගරය දකින්න තියෙන මුව දොර වගේ එකක් වෙනවා. මෝහ දොර. ගඟේ කෝටු කෑලි පාවිවි. ගඟේ කූඹි පාවිවි එන. එන ගමන් මුව දොර දකින්න. මහා සාගරයට එකතු වෙන්න ළඟයි කියලා තේරෙනවා. සෝතාපන්න වෙනවා කියලා කියන්නේ මුව දොර දකින්න කලින් කිලෝමීටරයක් විතර උඩට ගඟේ උඩත් තාවට ලුණු රස පවතින. ලුණු රස පවතින. තාම මුහුද දැක්කේ නැති වෙන්නේ. කිලෝමීටරයක් විතර උඩින් මුහුදට කිලෝමීටරයක් විතර උඩින් ගඟ දියේ වතුර එහෙම බිව්වොත් එක ලුණු රස වෙනවා. තාම අරිහත් ඵලය දැක්කේ නැති වෙනවා. අර ලුණු රස විතරක් දැනීම දැකීම. සෝතාපන්න ඵලය වෙනවා. නමුත් එක සැරේටම මේ මුහුද කියලා නිකන් තේරෙනවා. කරදිය ස්පර්ශ වුණා මිරිදියට කියලා තේරෙනවා. කරදිය ස්පර්ශ වුණා මිරිදියට කියලා තේරෙනවා. සෝතාපන්න වෙනවත් එක්ක අනිවාර්යෙන් මුහුද ළඟ වෙන්න. සසර ගමන කෙලවර වෙන තැන ළඟ වෙන්න. 184 ගන්න කෙනාට සසර ගමන අනිවාර්යෙන් කෙලවර වෙන්න. සතර අපාගාමීත්වය නතර වෙන්න. සුගතිගාමීත්වය වෙනව නම් අනිවාර්යෙන් 180 හරහා වෙනවා. මහා මෙවුනාව වගේ තැන් හරහා නොවන අටපිරිකර දුන්නට එහෙම සුගතිගාමී වෙන්න නැහැ කියලා ස්ථිර වශයෙන්ම කියනවා. එහෙම සුගතිගාමී වෙන්න අටපිරිකර දෙනව නම් දෙන්න ඕන එදා ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාශ්‍යප කකුසඳ කොණාගම වැනි බුදුන්ගේ චීවරයක් දාගෙන ඉඳගෙන ඒ සම්ප්‍රදාය නිර්මාණය කරනවන අන්න ඒ කට්ටියන්ට පූජාවක් කිරීමෙන්
පින් කුසල් රැස් කර ගැනීමට හැකියාව. මහ බෝසත් අවලෝකිතේශ්වර කිසිම දෙයක් ගන්නෙ නැති. මහ බෝසත් අවලෝකිතේශ්වරයේ ඉන්න මිනිසුන්ට මේ මහ පොළොවේ ඉන්න මිනිසුන්ට දන්නේ නැතුව නිවන් දකින්න. දැනෙන්නේ නැති වෙන්න නිවන් දකින්න. සමහරක් කට්ටිය මට කියන 180 පූර්ණ වෙලා මේ වෙච්ච දෙයක් නැහැ. වෙච්ච දෙයක් නැහැ. මේ තිබිච්ච පරිසරයේම නෙතියේ. ඉතින් මං කියනවා හරි. තිබිච්ච පරිසරයේම තමයි තියෙන්නේ. වෙනසක් වෙලා තියෙනවා. ඒක තේරෙන්නේ නැත්නම්. එහෙම මොකුත් තේරෙන්නේ නැහැ. වෙනසක් වෙලා නැහැ. වෙනසක් වෙලා නැහැ. වෙනසකට වෙලා තියෙන්නේ මේ තිබිච්ච එක පැහැදිලි වෙලා තියෙන එච්චර. ඉතින් ඒක තමයි වෙනස කියලා කියන්නේ. ඊට පස්සේ වෙනසක් වෙලා නැහැ කියලා හිතෙනවා නම් මම කියනවා තවත් එහෙකුගෙන් අහන්නේ පේන සමස්තයකට පේනවද කියලා. 181කට පේනවද? ඌ කියාවිය නැහැ කියලා. එහෙම වෙන්නේ නැහැ, එහෙම කරන්න බෑ. අන්න එතකොට ඔබ වෙනස් වේ ඔහුගෙන් ඔබ වියුක්ත වී ඇති බවත් ඔබ ඔහු හිටපු තත්ත්වයේ හිටපු බවත් දැනගත යුතුයි. අන්න අර 180 බලන්න බෑ කියන එක ඉන්නේ සසරේ වෙන්නේ. තමනුත් හිටියේ ඒකෙ. ඒකේ තියෙන සතර පාය වෙන්නේ. ඒකෙන් නිදහස් වුණායින් පස්සේ පේන සමස්තය පැහැදිලිව පේනවා. ඒකට කියන්නේ මතු බුද්ධ භූමිය කියලා. සතර පාය නිදහස් වෙච්ච කට්ටිය මතු බුද්ධ භූමියට ප්‍රවිෂ්ඨ වෙනවා. මරණයක් නැතුව මරණයෙන් පැන්න වෙනවා. ඊට පස්සේ තව ධර්මයක් දේශනා වෙනවා ඉස්සරහට පරිනිර්වාණ මාවත කියලා එකක්. ඒකත් මේ වෙනකොට දේශනා කළා තියෙනවා. දේශනාව අරන් තියලා තියෙන 180. 180 එළියට බහින සියලු සැලසුම් දියත් කරගෙන වෙනවා. ඔක්කොම කරගෙන බහින එකක් වෙනවා. දැන් මේ අර නිකම් මේ වැඩේ කොරලි වෙලා මේ කොරයි කියලා කියන්නේ. අන්න ඒ ටික කියන ටිකක් වෙනවා මේ. කොරලි ඉවරයි මේ කොරයි කියලා කියන්නේ. ඒ කියන්නේ 180 හරි බලන කට්ටිය පේන කට්ටිය ඒ සත්‍යයි කියලා පිළිගත්ත කට්ටිය ඉන්නවා පෙර නොවසූ තැනකින් සත්‍ය අවබෝධ කරයි කියලා කිව්වයින් පස්සේ අනික් කට්ටියත් ඒක දිහා බැලිය යුතු වෙනවා. මොකද පෙර අහපු ඒවනේ ඔය ඔක්කොම කට්ටිය සත්‍යයනා කරන්නේ. පෙර නාසපු දෙයකින් සත්‍ය අවබෝධ කරා. ඒ පිස්සොද නැත්තම් ඒලියන්ස්ලද නැත්තම් පිටින් ඇවිල්ලා බහපෙවද නෑ ඔය පොත්පත්ම කියපු කට්ටිය. ඔය බුදුන්ම වැඳපු කට්ටිය. ඔය බයිබලේම පිහිටපත්පු කට්ටිය. ඔය කුරානියම පිහිටපත්පු කට්ටිය. මේ ඔක්කොටම විශ්ව දොරටුව දෙන්න. ආයේ බෞද්ධ කියලා එහෙම වෙන් කරන්න කැටගරි කරන්නේ නැති. ඔක්කොටම දෙනවා ලංකාවේ ඉන්න. ලංකාවේ ඉන්න සියලු ජනතාවට මේක ශනිකව ඇතුල් වෙන්න පුළුවන්. කිතුනෝ දඩවංගාල ඇතුල්ලේ කියලා හිතෙන. අල්ලා දේවරාජ්. කුරානියේ බැතිමතා ඩෝංගාල ඇතුල්ලේ කියලා හිතෙන. නෑ දේවරාජ්‍යයේ දොර නැතුවනේ ඉන්නේ කට්ටිය. කියවිලි නම් තියෙන ඕනතර. අම්මෝ ඔළුව පිරෙන්න හිත හැදෙන්න දියුණු වෙන්න අම්බාට ඒ පොත ඇතුලේ තියෙන කට්ටිය හදාන දොර නැහැ. ස්වර්ග රාජ්‍ය දොර තියෙනවා. දේව රාජ්‍ය දොර තියෙනවා. නිර්වාණ දොර තියෙනවා. දොර නැහැ. දොර කොහෙද කියලා දන්නේ නැහැ. ඉතින් ඒක ඉතින් දැන් කියනවා මෙන්න මේ දෙක ඉස්සරහින් තියෙන්නේ. ඊට පස්සේ මේ යුගය ආරම්භ වෙනවා. අලුත් යුගයක් ආරම්භ වෙනවා. මේ යුගයේ වසර 1250ක් විතර ඉස්සරහට. ගිහිල්ලා ආපහු මේක ආටිෆිෂල් වෙනවා. ඊගාවට ආටිෆිෂල් වෙනවා. ආටිෆිෂල් කියලා කියන්නේ මේ 180 නමින් හැඟවෙන 180ක් පහළ වෙනවා. ආටිෆිෂල්. ඒ තරම් සමහරට තාක්ෂණයේ දිනු වෙලා තියෙන ඉතින් සාමාන්‍යයෙන් කාමරයකට ගිහිල්ලා වෙලා හිරු එළියයි මුහුදු වෙරළයි වැල්ලේ තියෙන බෙඩ් එකයි ආකාරයට වටේම දූපතක් විදිහට පිහිටලා කාමරයක් ඇතුලේ මේක දැකීමට හැකියාව තියෙන ඉඳී තියෙන ඉස්සරහට. ඒ වගේ මේක ආටිෆිෂල් වෙන්න ඉඳී තියෙන. මේ නිර්වාණ ධාතු ඇසෙහි ධාතු ස්වභාවය ආටිෆිෂල් වෙන්න ඉඳී තියෙන. ඊට පස්සේ ආටිෆිෂල් වෙනකොට මේ ලෝකෙන් ප්‍රඥාව අතුරුදහන් වීගෙන යනවා. ප්‍රඥාව කියන කොටස අතුරුදහන් වීගෙන. ප්‍රඥාව කියන කොටස මොකක්ද? 180 පේන්නේ නැතුව ඉන්න කට්ටිය වර්තමාන ලෝකේ 180 දිහා බැලුවොත් අපිට මේ වැඩපල කරගන්න බෑ කියලා හිතන කට්ටිය ඉන්නේ ලෝකේ. ආන්න ඒ කට්ටිය
හොයා ගන්නවක් නැති. 180 පේන කට්ටිය විතරක් ඉතුරු වෙනවා. අන්න අර කට්ටිය හොයා ගන්නවක් නැති. හැබැයි ඒ කට්ටියන් ගාව ධර්මයක් තිබුණ වෙන්නේ. අපිට බෑ නිවන් දකින්න, නිවන් දැක්කන් පස්සේ කොහොමද මේ වැඩ ටික කරගෙන යන්නේ? අපිට බෑ අබිනිෂ්ක්‍රමණය වෙන්න, අපිට වැඩ තියෙනවා. කී ඉන්න කට්ටිය නැත්තටම නැති වෙලා යන ලෝකෙ තුල. මේක 180 නිසා. අනාගතේට. දෙවෙනි අවුරුදු 500 තුල නැත්තටම නැති වෙලා යන හේතුව සූත්‍ර නෙමෙයි තියෙන්නේ. සත්ගායනා කරන්න නෙමෙයි කෙලින්ම ශ්‍රවණය තියෙන්නේ. දෙවෙනි අවුරුදු 500 තියෙන්නේ මගේ පරිනිර්වාණයෙන් පස්සේ. පළවෙනි අවුරුදු 500 තුල සම්බෝධි මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන කට්ටිය. දෙවෙනි අවුරුදු 500 තුල සූත්‍ර සත්ගායනා තියෙන. සූත්‍ර සත්ගායනා කියලා කියන්නේ සූත්‍ර සත්ගායනා කරන්නේ කියලා දෙයක් නැහැ. මම මේ සුතත් නැහැ. මේ දැන් අහන්න පුළුවන් ආකාරයට රෙකෝඩ් වෙනුනේ. මම කතා කරන හැමදේම රෙකෝඩ් වෙනවා. අහන්න පුළුවන් අහල ඉවරලා අර පෙරලිච්ච තැන කොහොමද ඒක පෙරලලා තියෙන්නේ? ඒ 180 පේන්නේ නැතුව කොහොමද ඒ කට්ටිය ජීවත් වුනේ? ඒක මාර ජීවිතයක් නේ. ඒ කියන්නේ මේ ලෝකෙ පෙනිලම නෑ මේ කට්ටියට. මේ සත්‍ය වූ ලෝකේ මේක 180 පෙනිලම නෑ. බෑ කියපු කට්ටිය. මේ කට්ටිය මොකේද ජීවත් වෙලා තියෙන්නේ? මේ කුතුහලය එනවා අනාගතේට. 180 බෑ කියලා කොහෙද මුන් ජීවත් වෙලා තියෙන්නේ? කොහොමද මේ ලෝකෙ තුල ඉඳලා තියෙන්නේ? මොකෙන්ද මුන් එනර්ජි අරගෙන තියෙන්නේ? හරි ප්‍රශ්නයක් වෙනවා. දැනට මට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මුන් කොහොමද 180 පේන්නේ නැතුව ජීවත් වෙන්නේ? මමත් උතන හිටියා වෙන. නමුත් දැන් මට තේරෙන එක දෙයක් තියෙනවා අරුන් කොහොමද ජීවත් වෙන්නේ? ඒක මාර ධර්මයක් නේ. කොච්චර තට්ටු කොල්ල කිව්වත් මේක 180 තියෙනවයි කියලා අමතක වෙනවනේ. එතකොට අර අමතක වෙන ආස්සේ කොහෙද යන්නේ කියලා ඌ දන්නේ නැහැ. උගේ කයත් දාලා ඌ ඉන්න තැනත් අමතක කළා. පේන ටිකත් නැති කරගෙන කොහේ යනවද කියලා ඌ දන්නේ. ඉතින් ඔය ලොකේෂන් එක මොකද්ද කියලා? අනාගත මෛත්‍රී බෝධිසත්ව බුද්ධත්වයට පහළ වෙලා සෙවිය යුතුයි. මෛත්‍රී බෝධිසත්ව බුද්ධත්වයට පහළ වෙලා සෙවිය යුතුයි. හැබැයි ඊට කලින් මොකද්ද මේ ලෝකේ පැවතිය යුතු වෙන්නේ? මොකද්ද මේ ලෝකේ අවසන් කළ යුතු වෙන්නේ කියලා දෙකම දන්න කෙනෙක් බුදුන්ට කලින් පහළ වෙලායි. ඒ මහබෝසත් අවලෝකිතේශ්වර. මහබෝසත් අවලෝකිතේශ්වරයන්ගේ අබිනිෂ්ක්‍රමණය සිද්ධ වෙන්නේ දෙබුදුන්ට බුද්ධත්වය පිදීමෙන් වෙනවා. දෙබුදුන්ට බුද්ධත්වය පුදන මැදින් පහළ වෙනවා. කෙලින්ම බුද්ධ ශේෂ්ත්‍රයක් කම්ප්ලීට් වෙලා යනවා. බුද්ධාන්තරයක් පිරිසුදු වෙලා යනවා. හරියටම මැදින් පහළ වුණානේ 2020ට ධර්මයක් ප්‍රතිරූප ධර්මයක් අවසන්. එතෙන්ට පහළ වෙලා මධ්‍යම ප්‍රතිපදාව උදා කරගෙන නිර්වාණ ශේම භූමිය පෙන්වන්නේ. මධ්‍යම ප්‍රතිපදාවෙන් භාගයයි මේ දෙන්නේ 180 කිය. සම්පූර්ණ කරන්න ඕගලන්ට බැරි වෙයි. මේ කල්පය තුල මේ ජන්මය තුල බැරි වෙනවා. කවුරු හරි සම්පූර්ණ කරත් මධ්‍යම ප්‍රතිපදාවට ලෝකෙට වැඩම කළා යලි පෙන්විය යුතු වෙන්නේ 180. වෙන පට්ටානයක් පෙන්වන්න බැරි වෙනවා. ඒ තරම් ස්ක්වීස් කරලා ගත් එකක් වෙන්නේ. මේ 180 කියන එක. මිනිස්සුන්ට ගෙවල් දොරවල් වලින් නෑදෑ හිත මිත්‍රාදීන්ගෙන් කාගෙමකත් අබිනිෂ්ක්‍රමණය වෙන්න ඕනේ නැති වෙනවා. ඔෆිස් එකේ ඉඳගෙන බුස් කාලා අබිනිෂ්ක්‍රමණය වීමට හැකියාව තියෙනවා. අබිනිෂ්ක්‍රමණය වෙලා අනික් කට්ටියත් එක්ක ජීවත් වීමට හැකියාව තියෙනවා. ඇසෙන් අබිනිෂ්ක්‍රමණය. ඇසෙන් අබිනිෂ්ක්‍රමණය වුණායින් පස්සේ දස හේතුවටයි හිතෙන් අබිනිෂ්ක්‍රමණය වීමට හැකියාව තියෙනවා. හේතු 10ක් මත හැදෙන්නා වූ සිතෙන් අබිනිෂ්ක්‍රමණය වෙන්න නම් මේ හේතු 10 හදන ඇසෙන් අබිනිෂ්ක්‍රමණය විය යුතු නෑ. ඇස් දෙක ගලවන්න නෙවෙයි තියෙන්නේ. අබිනිෂ්ක්‍රමණය වෙන්න ඇස් දෙක පූර්ණ කළ යුතු වෙනවා. මේ පූර්ණ වූ ඇස් දෙක ඕගොල්ලන්ට පෙර පැවති එකක් වෙයි. ඔය දැන් ලොස්ට් වෙලා තියෙන්නේ. දැන් ඒක නැති වෙලා ගිහිල්ලා තියෙන්නේ. ආපහු බුදුරු වැඩම කළා ඒකට බෙහෙත් දාලා ඕක හරියට අරපන් කියලා කියන ඇස් දෙක. දකුණම මම පේන විදිහට අරපන් කියලා. ඕක ඇස් දෙක ඇරියන් පස්සේ ඔය පේන මානය ස්ථාවරව තියාගනින් කියලා. තියාගන්න ඕනේ පේන මානය උඹ දිහා බලාගෙන ඉන්න බව තේරුම් ගනින් කියලා. අන්න එතෙන්ට පැමිණිය යුතු වෙනවා.
පේනමානය Taman දිහා බලාගෙන ඉන්න. ඔය පේනමානයෙන් Taman දිහා බලාගෙන ඉන්නවයි කියලා කියන්නේ කවුරු හරි එකෙක් ගන්න එපා කියලා. එතකොට ඌත් එක කේන්තියක් ඇති වෙනවා. නැත්තම් ලව් කරන්න හිතෙනවා. පේනමානේ එකෙක් ගන්න එපා කියලා. එක කේන්තියක් ඇති වෙනවා ලව් කරන්න හිතෙනවා. නැත්තම් ගණන් ගන්න නැතුව ඉන්න හිතෙනවා. එකෙක් ගත්තයින් පස්සේ ඕ තුන් පදේ තියෙන. මම කියන්නේ පේනමානය තුල 60ක් 70ක් ඉන්නවනම් මේ ඔක්කොම එක සැරේ බලපන් කියන එක. එකෙක් අරගෙන ඉවිල්ලා 70ක් ඉන්න තැනින් 69ක් ලොස් කරගන්න එක ඒක තමන්ගේ අපරාධයක් වෙනවා. අපරාධය. ඇහැට දකින්න පුළුවන් හැකියාව තියෙනවා 70ක්. නමුත් දකින්න එකක් වෙනවා. ඇයි? ඒ තමන්ගේ ගාව තියෙන දුර්වලකමක්. ඒ තමන්ගේ ගාව තියෙන තමන් ඒ පුරුදු වෙච්ච විදිය. තවත් දේවල් නැති කරගෙන එකක් පසුපස හඹාගෙන යන පුරුදු වෙච්ච ක්‍රමයක් වෙනවා. අන්න උන්ට අබිනිෂ්ක්‍රමණය වෙන්න බැරි වෙනවා. කවදාවත් කිසි දින කොච්චර හිතුවත් අබිනිෂ්ක්‍රමණය වෙන්න බැරි වුණා. හිතන ප්‍රමාණයට අබිනිෂ්ක්‍රමණය වෙන්න තියෙන දුර වැඩි කර. අබිනිෂ්ක්‍රමණය වෙන්න තියෙන දුර වැඩි කර. හිතින් අබිනිෂ්ක්‍රමණය වෙන්න යන කට්ටියන්ට හිතින් අබිනිෂ්ක්‍රමණය වීමට පටිච්ච සමුප්පාදය දේශනා කරනවා. ඇසෙන් අබිනිෂ්ක්‍රමණය වෙන්න කැමති කට්ටියන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරනවා. ගතින් අබිනිෂ්ක්‍රමණය වෙන්න කැමති කට්ටියන්ට සම්බෝධි මාර්ගය දේශනා කරනවා. මේක යානාත්‍රය වෙනවා. ගතින් අබිනිෂ්ක්‍රමණය වෙච්ච කෙනෙක් ඇවිල්ලි වෙලා ඇසෙන් අබිනිෂ්ක්‍රමණය වෙන විදිය කියලා දෙනවා. ආන්න ඒකේ තියෙනවා සපරියාත්මික ධර්මය ලිහන දොරටුව තියෙනවා. ඇසෙන් අබිනිෂ්ක්‍රමණය වෙන චක්කු කරණී ඥානකරණී උපසමාය කියන ගාථාවෙන් මෙහෙම පටන් ගැනීමට හැකියාව තියෙනවා 180ට. හැබැයි මේ 180 ලෝක ප්‍රධානය කරන්න සිතින් අබිනිෂ්ක්‍රමණය වෙච්ච කෙනාට එහා පැත්තට පෙනිය යුතු වෙනවා. එහා පැත්තට පැන්නයින් පස්සේ තියෙන්නේ ගතින් අබිනිෂ්ක්‍රමණය වීමේ මාර්ගය. මේක බරපතල අබිනිෂ්ක්‍රමණය වීමක්. ගතින් අබිනිෂ්ක්‍රමණය වෙන ධර්මය. ඒක බරපතල ධර්මයක්. ඒක අරිහත් ඵලයේ පච්චේක බුද්ධ ඵලයේ අභිභවන එකක් වෙනවා. අරිහත් බුද්ධ බලය පච්චේක බුද්ධ බලය අභිභවන තැනක් වෙනවා. ගතින් අබිනිෂ්ක්‍රමණය කියන තැන. එතන මධ්‍යම ප්‍රතිපදාවක් තියෙනවා. සිතින් අබිනිෂ්ක්‍රමණය වෙන තැන. එතනත් මධ්‍යම ප්‍රතිපදාවක් තියෙනවා. ඇසෙන් අබිනිෂ්ක්‍රමණය වෙන තැන. එතන 180 තියෙනවා. මේ වගේ ඥාන පරාස තුනකට සම්බුද්ධ ඥානය විහිදෙන. ඕගොල්ලන් මේ අහන්නේ පළවෙනි වතාවට උනාට ඉස්සරහට ලියන්න තියෙන්නේ මේක වෙයි. ඥානාත්‍රය. මම මේ 180 දීලා මිනිස්සු සෝතාපන්න කරලා ඊට පස්සේ ඥානාත්‍ර ධර්මයේ ලියලා තියෙනවා. ඥානාත්‍ර ධර්මයේ පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍ය සහ සය පාරමිතා. ඉතින් මේ වගේ ලොකු දෙයක් දැකගෙන දැනගෙන අවුරුදු 60ක් නෙවෙයි බෝල අපි ජීවත් වුණා කල්ප ගාණක් මේ ලෝකයේ තුල කියාගෙන යන්න පුළුවන් විදියට මම සියලු දොරගුළු විවෘත කරනෝ මුලින් මගේ රටට දෙවනුවට විවෘත කරන්න පුළුවන් ලෝකෙට මුලින් විවෘත කරගත්ත යුතුයි මේ අහන සියලු දෙනා. ඊට පස්සේ ඒ කට්ටිය අනික් කට්ටියන පුරුදු පුහුණු කළ යුතුයි. දොර විවර කරගන්න. ඊට පස්සේ එහෙම ගම හැදෙනවා රට හැදෙනවා. මේක හැදෙන්නේ ඒ තරම් කල් අර කොරෝනා යනවා නම් ওই ස්පීඩ් එකේ මේකත් ඒ ගානට ගමන් කළ යුතු වෙනවා හැබැයි. නමුත් මේක ස්ලෝ මෝෂන් වෙනවා. කොහේ හරි ඉදිමුණයින් පස්සේ පිළිසරණක් ඉල්ලන වෙලාවට අවසාන තියෙන 180. කොහේ හරි ඉදිමිලා ඉඳලා පුපුරන්න ලෑස්ති වෙනවා මේක ඉස්සරහට. දැනට තාම පිම්බීමක් විතරක් මට පේන්නේ. මේක කටුව තියෙන්නෙත් මගේ අතේ වෙනවා. කොහෙන්දයි පුපුරවන්නේ කියලා. පුම්බන්නෙත් 180න් එනවා. අවසානට ප්‍රසාරණය කරන්නේ ලෝකෙට මේ හඬ සහ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය. මේක තමයි පිහිට. වෙන කිසිම තැනක නැහැ පිහිට. මේ හඬහරා ලැබිය යුතුයි ඒ මගඵල. මහත්ඵල. ඒ වගේම සියලු දෙනාට ලංකාවේ තවත්
දෙකොට්ටාසයක් ඉන්නවා. ඒ දෙකොට්ටාසෙත් මගේ වෙන. කිතුනුවොත් ඉස්ලාමිකයොත් ඒ දෙකොට්ටාසයත් මගේ. බෞද්ධයොත් මගේ. තෝ ලෝකේ තව ආගම් තියෙනවනම් තවත් ආගම් තියෙන. ඒ ඔක්කොම මගේ. විශ්ව දොරටුව. 180 ඉතාමත් සරල වෙන පොත්පත්වල තිබිච්ච එකක් නෙවෙයි. අරගෙන ඉල්ල පොතට සාපේක්ෂ කරන්නේ කියලා කිව්වා. 180 ධර්මය ඇවිල්ලා පේන සමස්තයකට පේන එක වෙනවා. එතකොට මෙතන මෝහයේ කඩතුරාව තියෙන. මෝහයේ කඩතුරාවෙන් මෙහා පැත්ත 84000 ධර්මස්කන්ධය ඇති කියලා කියනවා. මෝහයේ කඩතුරාවෙන් මෙහා පැත්ත බයිබලය ඇති කියලා කියනවා. මෝහයේ කඩතුරාවෙන් මෙහා පැත්ත කුරාණිය ඇති කියලා කියනවා. මෝහයේ කඩතුරාවෙන් මෙහා පැත්ත භගවත් ගීතාවලිය ඇති කියලා. මෝහයේ කඩතුරාවෙන් මෙහා පැත්ත ඔක්කොම පොත් ඇති කියලා කියනවා. පොත්වල නැති එක මෝහයේ කඩතුරාව වෙනවා. අන්න ඒක මුද්‍රා කරපු ගමන් මේකනේ නැතුව තිබුණා. පොත කියෝ ආව විතරයි මේක නැතුව තිබුණා. මේක අතට ගත්තයින් පස්සේ පොත ලියන්න ලේසි වුණා. මෝහයේ කඩතුරාව විරා ගත්තයින් පස්සේ මහාචාර්ය කිසිමුට ඔහේ මහාචාර්යවරයෙක් නෙවෙයි කියලා කියන්න පුළුවන් හැකියාව තිබුණා. දොර ඒ කියන්නේ මෝහයේ කඩතුරාව විරා ගත්තයින් පස්සේ මෝහයේ කඩතුරාව විරා ගන්න තේරෙන්නේ නැතුව මිනිස්සු ඒ පද හහා ගියා විතරක් වුණා. ඉරා මෝහයේ කඩතුරා උනා බුදු ලොවුතුරා කියලා කිව්වට කොහෙන්ද ඉරුවේ කොතනින්ද ඉරුවේ කියලා දන්නේ නැති. බලනකොට මේ ඇසෙන් ඉරන්න තියෙන්නේ. අර පෙර පද තියෙන්නේ. චක්කුකරණී ඥානකරණී උපසමා විඤ්ඤාය සම්බෝධාය නිබ්බානය සම්පස්සිතී කියන ඒවා පසකලා පැත්තකින් තියලා ඉවරලා වෙනම ගන්නවා. වෙනම අරගෙන අන්නර ගාතාවට පහි. මම අද මගේ තාත්තා බලාපොරොත්තු වුණා දහම් ගුණ පාඨය සහ සංඝ ගුණ බුදු ගුණ ගැන කතා කරා. අද අවස්ථාවක් මම හිතන්නේ නැති වෙන්නේ නැති කියලා හිතන. ලයිව් ශ්‍රවණය කරගෙන ඉන්නවා මහින්ද මම මැසේජ් එකකුත් දැම්මා. ලයිව් ශ්‍රවණය කරගෙන ඉන්නවා නම් මහින්ද අයියාගේ පියාණන් චන්ද්‍රදාස මහත්තයා කරුණා කළා මේ මෙසෙන්ජර් හරහා සම්බන්ධ වෙන්න මහින්ද අයත් එක්ක සාකච්ඡාව කරගෙන යන්න. ඉතින් ලයිව් ශ්‍රවණය කරගෙන ඉන්නවා සම්බන්ධ වුණාට පස්සේ සම්බන්ධ කරමු මහින්දයි අපි ඉස්සරහට දේශනාව අරගෙන යන්. අබිනිෂ්ක්‍මණය කියන මාතෘකාව යටතේ තමයි අද සාකච්ඡාව කළේ. ඉතින් විශාල පරාසයන් වලට මේ සාකච්ඡාව යොමු වුණා. මෛත්‍රී සිංහ බෝසත්ත්වයන්ගේ පහළවීමත් රහත් ඵලය ගැනත් රමණීයානි අරඤ්ඤානි ගාථාවේ අර්ථයත් ඊට පස්සේ කන්‍යාවියෝ 1000ක් සමග එකවර රමණය කරන්නා වූ එවැනි මොහත සෝතාපන්න ඵලසිත ගැනත් රස සමන්තබද්ධ මූර්තිය ගැනත් සමන්තබද්ධ මූර්තියේ සිටින කාන්තාව කවුද කියන තැනත් සහ කේතුමතිය ගොඩනගෙන තැනත් සහ යානාත්‍රයේ ආරම්භය වෙනම දවසක සාකච්ඡා කරමු කියලා මහින්ද අය යෝජනාවක් ඉදිරිපත් කළා. ඉතින් මේ විදිහට අද මාතෘකාව ඔස්සේ අබිනිෂ්ක්‍මණය කියන මාතෘකාව ඔස්සේ දීර්ඝ සාකච්ඡාවක් අපි කරගෙන ගියා. මහින්ද මම දෙයක් මෙහෙම ඇහුවොත් වර්තමානයට පත් වෙනවා කියන තැන අබිනිෂ්ක්‍මණය කන්ටිනියු වීමක් නේද තියෙන්නේ? කියන්නේ ගලන රිද්මය තුළ ගෙවෙන එකට මුහුණ දීමක් නේද තියෙන්නේ? ඒ විදිහට මම ප්‍රශ්නයක් අහුවා. ඔයාලා පොතේ තියෙන්නේ නූපන් කුසල් රැස් වෙනවා කියලා. නූපන් කුසල් රැස් වෙනවා. කුසල් දොරට ප්‍රවිෂ්ඨ වුණායින් පස්සේ තමයි නූපන් කුසල් රැස් වෙන්නේ. ඉපදිච්ච නැති කුසල් තියෙනවා. උපදින්න හිටපු කුසල් තියෙනවා. ඒක අකුසල් තියෙන අකුසල් ප්‍රහාණය වෙනවා. එතකොට දස කුසල් සහ දස අකුසල් කියලා ඔය කතන්දරේ කිව්වට දොර නැතුව කට්ටිය කතා කරනවා. කුසල් පිරෙන දොර නැහැ. ඒ කියන්නේ මේ කුසල් දොර නැත්තම් සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ අකුසල් වෙන්නේ. අකුසල් කියලා කියන්නේ ඉස්සරහට ඇදගෙන යන ගමන් වෙන්නේ. ඒව සමහරක් වෙලාවට තමන් බුද්ධත්වයට පත් වෙන දවස දක්වාම දීර්ඝ වෙන්න ඉඩ තියෙනවා. ඒ අකුසල්. දැන් මේ මමත් අකුසලයක් කොල්ල තියෙනවා. මං කරපු අකුසලේ තමයි
ලෝකයාට ණය වීම. මම නිද්‍රාවක සිටින. විස සහිත හිස්වසු මගේ ගාව තිබුණු ටිකක් වෙන. මේ විස සහිතයි මේ. මේ හිස්වසු එහෙම ලේසියෙන් ඔළුවේ දාගන්න බෑ. සල්ලි නොදී එහෙම ගත්තොත් විස සහිත වෙන. මේ තොප්පි. දවසක් නිින්ද ගිහිල්ලා තියෙනකොට තොප්පි ටික ඔක්කොම ලෝකේ ඉන්න වඳුරු ටික අරගෙන ඔළුවේ දාගෙන යනවා. තොප්පි කියලා කියන්නේ ඊ කතා කරේ අපි මමත්වයේ වෙන. වඳුරු තොප්පි දාගන්න. මේක සල්ලි නොදී ගත්ත නිසා විස සහිත බව මේ වෙලෙන්ද දකි. මු සල්ලි දීලා නෙමෙයි මේ මමත්වය ගත්තේ. මුන් මේකට ණය වෙන්නේ. ඊට පස්සේ මුන්ගේ මේ තොප්පිය ආපහු ගැලවිය යුතු වෙනවා. මම විතරක් නෙවෙයි වෙලෙන්ද තවයි. තමන්ගේ ඔළුවේ තොප්පියක් තියෙන. තොප්පිය වෙලෙන්දගේ ඔළුවේ තොප්පියක් නැති වෙන්න බෑ. තොප්පියක් තියෙන්න එපා. ඊට පස්සේ මම අභිනිෂ්ක්‍රමණය වුණේ මෙහෙමයි කියලා. ඒ කියන්නේ මගේ මමත්වයේ නැමැති මාන්නය නැමැති මාන්නක්කාරකම නැමැති තොප්පිය ගලවල වීසි කර. මගේ ඔළුවේ තියෙන කිස්සල ගලවල වීසි කර. ගලවල වීසි කරපු විදිය මමත්වයේ නැති කරගන්න ගලවල වීසි කරපු විදිය කට්ටිය මගෙන් අහන. අහුවන් පස්සේ මම කියනවා තොප්පිය අතට ගන්න. දකුණු අතේනේ තියෙන්නේ. දකුණු අත පැත්තට ගහන්න වීසි කරන්න. වීසි කරායින් පස්සේ රවුමක් කර කියලා වම් පැත්තෙන් එළිය කියලා කියනවා වම් පැත්ත අතට. මේ ආකාරයට අමතක වෙන සැරේට මේ තොප්පිය ඇවිල්ලා ඔලුවට වැටෙනවා. කැරකිලා සෝතාපන්න වුණායින් පස්සේ ආපහු සැරයක් ඇවිල්ලා මමත් එක්ක එන තොප්පිය ඔලුවට වැටෙනවා. වැටුණාට හතරක් පායෙන් නිදහස් වෙලා ඉන්න. ආපහු මේකට වෙන වීර්ය කරලා ආපහු දකුණු අතට අරගෙන ආපහු දකුණු පැත්තට ගහලා රවුමක් කරකිලා සිටිජේ වටා රවුමක් කරකිලා ඇවිල්ලා වම් අතට මේ 180 මේ කියවෙන්නේ මූල ධර්මයක් ආකාරයට. අර දකුණු අතින් වීසි කරන තොප්පිය රවුමක් කරකිලා එනවා කියලා කියන්නේ. මේ 180 ගැන කියවෙන්නේ. මෙන්න මේ මූල ධර්ම අවබෝධ කරගත යුතු වෙනවා මේ කියනකොට. මම කියනකොට මේ හැම දෙයක්ම කියවෙන්නේ මේ 180 ටික. මෙන්න මේ වගේ බෝධිසත්වයෝ සියලු දෙනාට තොප්පි ගලවන විදිහ මුලින් පෙන්විය යුතු වෙනවා. වඳුරයි කියලා කොට ගණන් ගන්න එපා කියලා කියනවා. අනුන් කරන දේ කරන්න පුරුදු වෙච්චවම වඳුර වෙනවා. මම තොප්පියක් දාගෙන හිටියට උඹලත් තොප්පි දාගෙන ඉන්නවා. හැබැයි ඕක උඹලා ගත්තේ දැනගෙන නොවේ. ඔය මමත් අතර ගත්තේ දැනගෙන නොවේ. ඕකෙන් නිදහස් වෙන්න බැරි වෙනවා. උඹලා ඔය ගතපු එක තියෙන මමයි කියලා එකක් අරගෙන තියෙනනේ මේ වෙනකොට. ඕකෙන් උඹලාට නිදහස් වෙන්න බැරි වෙනවා. උඹලට ඕකෙන් අභිනිෂ්ක්‍රමණය වෙන්න තේරෙන්නේ නැති වෙනවා. එතකොට අර මධ්‍යම ප්‍රතිපදාවෙන් අභිනිෂ්ක්‍රමණය වෙච්ච කෙනෙක් ලෝතුලට පහළ වෙලා අභිනිෂ්ක්‍රමණය වෙන විදිහ කියලා තියෙනවා. අභිනිෂ්ක්‍රමණය වෙන තැන කියලා තියෙනවා. ස්වයංක්‍රීයව අභිනිෂ්ක්‍රමණය වෙනවා. නමුත් අර පරසංගත හොයාගෙන යන මධ්‍යම ප්‍රතිපදාවට මුලින් ගමන් කරනගෙන අධික දුකක් විඳගෙන ගමන් කරන එකක් වෙනවා. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න කලින් අභිනිෂ්ක්‍රමණය වුණා කියලා කියනවා. ඒ චක්‍රවර්ති රජ පදවියට එන කට්ටියන්ගේ ස්වභාවය. ලෞතර බුද්ධත්වයට එනකොට ආයුතු වෙන්නේ ඒ ආසන්න පදවියකින් වෙන. සම්බුද්ධත්වයට එනකොට ඕක හාත්පසින් වෙනස් වෙනවා. සම්බුද්ධත්වයට එනකොට දිලිඳු තැනක ඉපදිලා ජීවිතය අවබෝධ කරගෙන මත වේදනාවල් අවබෝධ කරගෙන ඒ හැම තැනක්ම අභිනිෂ්ක්‍රමණය කරමින් ඇවිල්ලා දරුවෙක් ලැබෙනවා. බිරිඳක් ලැබෙනවා. බිරිඳට දරුවෙක් ලැබෙනවා. ආන්න එතන ඉඳලා ආය අභිනිෂ්ක්‍රමණ මාර්ගයක් පටන් ගන්නවා. ඒක අර සියලු ලෝක සත්‍යය වෙනුවෙන් අභිනිෂ්ක්‍රමණය කරන එකක් වෙනවා. මම ඒකනේ කිව්වේ මම මහා නායකාරයෙක් කියලා ලෝකෙට. මේ සම්බුදුරු කියලා කියන්නේ මහා නායකාරය ලෝකෙට. ඒ කියන්නේ ලෝක සත්‍යයගේ ණය ගෙවන්න එන කට්ටිය වෙයි. මේ මුංගේ ඔක්කොම ණය තියෙන්නේ මෛත්‍රී බෝධිසත්වයන්ගේ අතේ වෙයි. ඒ වගේම ගෞතම බුදුරජාණන් වහන්සේත් නායකාරයෙක්. අර සියලු සතුන් පරයා පරසංගතට යන කෙනා
පරයා ගියපු සියලු සත්වෝ නිවන් දැක්විය යුතුයි. සියලු සතුන් පරයා අනුත්තර සම්‍යක් සම්බෝධියට ගමන් කරන කෙනා. පරයා ගියපු සියලු සත්වෝ නිර්වාණ ධාතුවට ප්‍රවිෂ්ඨ කළ යුතුයි. ආන්න ඒ මාවත ගැඹුරු මාවතක් වෙනවා සම්බුද්ධ මාවත. ඒක දැවැන්ත අභිනිෂ්ක්‍රමණයක් වෙනවා. ඒක සත්‍යවාදී අභිනිෂ්ක්‍රමණයක් වෙනවා. ඒක ලෝකේ හදන්නම යන ගමනක් වෙනවා. එක්කෝ තමන් නැති වෙන්න යන ගමනක් වෙනවා. තමන් නැති වෙන්න යන ගමනේ කෙලවර දැක්ක හින් නැගිටින්නේ කියලා කියන ලෝක සත්‍යය ගලවන්න ඔබේ ගව ඥානෙ තියෙනවා කියලා කියන. ඔබ උගත් නොවුනට ප්‍රශ්නයක් නැහැ කියලා කියන. ඔබ කට හෙල්ලුවම ඇති කියලා කියන. සයවිදාකාර ලෝක කම්පණය වෙනවයි කියන. ඔබ ගමන් කරන්නේ මහා ඥානය දරාගෙන කියලා කියන. මහා ඥානය දරාගෙන සම්බුද්ධත්වයට ගමන් කළ යුතුයි. මහා ඥානය දරාගෙන ගමන් කරනවා කියලා කියන. බුදුන් කියා ඇති පිළිවෙලක් තියෙනවා. දරා පිළිපැද ගමන් කරන්න මාර්ගයක් තියෙනවා. ඒක චතුරාර්ය සත්‍ය දේශනා කරන මාර්ගය නෙවෙයි. පටිච්චසමුප්පාද මාර්ගයක් නෙවෙයි. ඒක සම්බෝධි මාර්ගය. මෙන්න මේ සම්බෝධි මාර්ගයේ ගමන් කරන කෙනා ඒ ගමනාන්තයේ තෙක් ගමන් කරලා බුදුන්ගේ මහා විඥාණයට තුල්ලා යලි එළියට ඇවිල්ලි වෙලා බලනවා මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඔක්කොම ගණන් හදලා බලන. පෙර බුදුන්ගේ ධර්මයේ පැවතිච්ච සමය බලන. ධර්මයේ නමින් හැඟෙච්ච ධර්මයේ පැවතිච්ච සමය බලන. තවත් මේ ලෝකේ කවුද පතිත වෙලා ඔය මරණයේ දොර විවෘත කරා කියලා කියන්නේ ඒ කට්ටියන්ගේ ගැන බලන. මේ සියලු දෙනාගේ ගැන බලලි වෙලා සමස්ත ලෝකෙටම ගැලපෙන ආකාරයට කුමක්ද තැබිය යුතු වෙන ධර්ම උද්‍රාවට කියලා වර්තමානයේ 180 තියලා තියෙනවා. මේක විශ්ව දොරටුව. විශ්ව දොරටුව උදා කරගන්න කෙනා දිලිඳු භවෙන් චක්‍රවර්ති කෙනෙක් වෙන කෙනෙක් වෙනවා. දිලිඳු භවයේ සිට පැමිණෙන කෙනෙක් වෙනවා. එක්කෝ ජලයෙන් උපදින කෙනෙක් වෙනවා. මෝර සූරන වරුසාවකින් උපදින කෙනෙක් වෙනවා. නැත්තම් ගිනිගත් සමයකින් උපදින කෙනෙක් වෙනවා. මෙන්න මේ දෙන්නකින් එක්කෙනෙක් චක්‍රවර්ති රජෙක් වෙනවා. ඔවුන් එන්නේ දුප්පත්කම දැකගෙන වෙනවා. දිලිඳුකම දැකගෙන වෙනවා. වද වේදනාවල් දැකගෙන වෙනවා. අපහසයන් දැකගෙන ඇවිල්ලි වෙලා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒ කට්ටියන සම්බුදු වෙන්න ඒ තරම් වෙලාවක් යන්නේ නැහැ. අවුරුදු ගණන් දුක් විඳින්න තියෙනවා. ඔවුන් අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වයේ සොයා ගැනීමකින් කිසි දින අපහසුතාවයට පත් වී නැත කියලා කියනවා. බුදුන්ගේ මහා විඥාණයට ගැඹුරින් ඇතුළ සසර තෙර කරා ලං වූ කියලා කියනවා. මෙන්න මේ වගේ බෝසත් පිරිසක් සිටිනවා. සෑම බුදුවරයෙකුටම 84000ක් මහ බෝසත්වරුන් සිටිනවා. මේ 84000ක් මහ බෝසත්වරු ඔය රහතන් වහන්සේලා නායුත මිලියන ගණන් දූවිලි කඳු ගණන් එකතු කරත් අර මහ බෝසත්වරුන්ගේ ඥාණයට සම කරන්න බෑ කියලා කියනවා. ලෞතර බුදුරුන්ගේ ගර්භය ඇතුලේ ඉන්නවා 84000ක් මහ බෝසත්වරු. ඔකේ කෙලවරින් සිට ගන්නවා මහ බෝසත් අවලෝකීතේශ්වර. මහ බෝසත් අවලෝකීතේශ්වර පලාගෙන යන්න බැරි දොරක් නැහැ කියලා කියනවා. ධරණීධර බෝසත්ත්මේ ක්ෂණයකින් සිය අසුනෙන් නැගී සිට බුදුන් වෙතට ගොස් මෙසේ පවසන්නේ කියලා කියනවා. තථාගතයන් අවලෝකීතේශ්වර බෝධිසත්වයන් පිළිබඳ මේ පරිච්ඡේදය යමෙක් කියවා ගන්නවා නම් ලබන කුසල්ඵල මහිමයන් ගණනය කළ නොහැකි කියලා කියනවා. ඒ වගේම බුදුන්ගේ විශ්ව දොරටුව නැමැති මෙම පරිච්ඡේදය දේශනා කිරීමෙන් පසු 84000ක් සියලු දෙනා අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වයට පත්වීමේ අදහස් සිත් තුළ අදිෂ්ඨාන කරගත්තෝය කියලා කියනවා. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තථාගත සම්‍යක් සම්බුද්ධත්වයට ගණනක් තියෙනවා කියලා. තථාගත සම්‍යක් සම්බුද්ධත්වයට එන්න කලින් ගණනක් තියෙනවා කියලා. ඒ ගණනේ කෙලවරින් ඉන්නේ මහබෝසත් අවලෝකීතේශ්වර කියලා. මේ අවස්ථාවේදී ලෞතර බුදු මෛත්‍රිය පහළ වෙන්න බෑ. මේ වෙලාවේදී ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බෑ. මේ වෙලාවේදී පහළ වෙන්න පුළුවන් එකම කෙනා වෙන්නේ අර 84000ක් මහබෝසත්වරුන් පවා පලාගෙන යන්න පුළුවන් අවලෝකීතේශ්වර බෝධිසත්වය.
සියලු දෙනාට ධම් දේශනා කිරීමටත් සියලු සතුන් ගොඩ ගැනීමටත් හැකියාව තියෙන විදුලි සැරයක් ආකාරයේ බෝධිසත්වය අවලෝකිතේශ්වර වෙන මරණ මංචකයේදී මුනිවරෙක් ආකාරයට පිහිට වෙනවා කියලා කියනවා. අඟුලිමාල බේරගන්නෙත් මහ බෝසත් අවලෝකිතේශ්වර වෙන සූත්‍රය ඇතුලේ සඳහන් වෙලා තියෙනවා. රජුන් නඩු පවරා දනුවන් දීම සඳහා හමුදාවක් තුල සිටියෝද මහ බෝසත් අවලෝකිතේශ්වරයන්ගේ බලයෙන් ඒ සියලු දඬුවම් හා වද වේදනාවන් නැති වී යන්නේ කියලා කියනවා. එතකොට මේ ලෞතර බුදුරජාණන් වහන්සේ හැමෝටම පෙන්වලා තියෙන 180. දැන් මට පහළ වෙලා පෙන්වන්න වෙන්නෙත් මිනිසුන්ට මගේ බුද්ධත්වයක් වත් මගේ ලෝකෝත්තර බලවත් නෙමෙයි. මම පෙන්විය යුතු වෙන්නේ අර ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වපු තැන. අන්න ඒක සරලව මුද්‍රාගත කිරීම ඥානය වෙනවා. මහ පරාසයක් ඇදගෙන යන්න අවශ්‍ය නැහැ. සියලු පරාසයන් කට්ටිය ඇදගෙන ඇවිල්ලා තියෙනවා. නැති වෙච්ච එකක් තියෙනවා. ඒක මෝහයේ කඩතුරාව. මේක ගැන කවුරුවක් කතා කරේ නැතිනො නිකන් රාග දේශ මෝහ පොට්ටබ්බරව ගැන පොට්ටේ වගේ කියවුවා. මෝහයේ කඩතුරාව කොහෙද තියෙන්නේ කියලා හිතුවේ නැති. නමුත් 180 නිර්මාතෘය මේ වෙනකොට ලෝකෙට ප්‍රදානය කරලා ඉවරයි කියලා කියනවා. මෝහයේ කඩතුරාව. බොරු කරන්න බැරි වෙන. නැහැ කියන්න බැරි වෙන. ඒ කන් ඇහෙන්නේ නැති වුන් එහෙම කිව්වට මට කරන්න දෙයක් නැති. මේක තියෙන එකක් වෙන. පේන එකක් වෙන. ඈ ඉස්සරහා තියෙන එකක්. සියලු දෙනාට අබිනිෂ්ක්‍රමණය වෙන්න. සතර අපායෙන් ගැලවෙන්න මේ දොර ප්‍රමාණවත් වෙන. සිතෙන් ගැලවෙන්න පච්චේක බුද්ධත්වය ශ්‍රවණය කළ යුතු වෙන. සිතෙන් ගැලවෙන තැන ගත යුතු වෙන. ඊට පස්සේ ගතෙන් ගැලවෙන්න සිද්ධ වෙන. ඊට පස්සේ තියෙන්නේ පරසංගත වෙන. පරසංගත අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වය වෙන. එතකොට අබිනිෂ්ක්‍රමණයේ මාවත ඊටම පෘථූල මාවතක් වෙනවා. නැකිටලත් මට තාමත් අබිනිෂ්ක්‍රමණය වෙන්න බැරි වුණා. එතකොට ඕගොල්ලන් තේරුම් ගත යුතු වෙනවා තාම අබිනිෂ්ක්‍රමණය වෙලා ඉවර නැහැ කියලා. තාමත් අබිනිෂ්ක්‍රමණය වෙන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මතක තියාගන්නේ කියලා කියනවා සතර අපායෙන් අබිනිෂ්ක්‍රමණය වෙලා තියෙනවා කියලා කියනවා. මනස භවයෙන් අබිනිෂ්ක්‍රමණය වෙලා තියෙනවා කියලා කියනවා. දේව භවයෙන් අබිනිෂ්ක්‍රමණය වෙලා තියෙනවා කියලා කියනවා. බ්‍රහ්ම භවයෙන් අබිනිෂ්ක්‍රමණය වෙලා තියෙනවා කියලා කියනවා. මාර භවයෙන් අබිනිෂ්ක්‍රමණය වෙලා තියෙනවා කියලා කියනවා. සත්පියුම් මත පය තියලා තියෙනමයි කියලා අභීතව කීමට හැකියාව තියෙනවා. 180 නිර්මාතෘට. අබිනිෂ්ක්‍රමණය වෙච්ච ප්‍රමාණය ওই තරම්. නමුත් ඔයගොල්ලන්ට ওই තරම් අබිනිෂ්ක්‍රමණයක් වෙන්න ඥානයක් කුසලයක් ඵලයක් නැති වෙන්නේ. ඒකින්ද ඕගොල්ලන් සතර පායෙන් අබිනිෂ්ක්‍රමණය විය යුතු වෙන මුලින් නැත්තම් අර අබිනිෂ්ක්‍රමණ පරාසයන් වලට ඔයගොල්ලන්ට හිතන්න තියා කිට්ටු වෙන්න ඔක්ක බැරි වෙනවා. මුලින් සතර පායෙන් අබිනිෂ්ක්‍රමණය විය යුතු වෙන එකට කුසල් ඵල දොර විවෘත කළ යුතු වෙනවා. මේ කුසල් ඵල දොර තුල ඉන්නේ මහබෝසත් අවලෝකිතේශ්වර වෙනවා. මහබෝසත් අවලෝකිතේශ්වරයන්ට හැකියාව තියෙනවලු 84000ක් මහබෝසත්තුරුත් පලාගෙන වසවර්ති මාරයත් පලාගෙන භවග්‍රය දේව මනුස්ස නිරපිසාච අවීචි දක්වාම පලාගෙන යාමට හැකියාව තියෙනවා. සත්වයින්ගේ කර්මඵල අවසන් කරන්නත් කුසල් පුරවන්නත් වග බලා ගන්නවා කියලා කියන. සම්බුද්ධත්වයට කෙනෙක්පත් වෙලා හිටගෙන ඉන්නවනම් ක්‍රියාකාරකමේ යෙදෙන්නේ ස්වභාවයක්. ඉන්න තැන තියලා භවග්‍රයෙන් එහා පැත්තට කට්ටිය ඇතුල් කරන්න පුළුවන් නම් ඔහුට නිරය පැත්තට ගිහිල්ලා එන්නත් බැරි කමක් නැති වෙනවා. හිත අසතුටු කරනවා සතුටු කරනවා අසතුටු කරනවා සතුටු කරනවා කරුණාව පෙන්නනවා. අපි වගේ තමයි මූත් කියලා පෙන්නනවා. කෝ ඔයාගේ ලෝකෝත්තර බල ඔයත් අපිත් සමානයිනේ කියලා කියන වෙලාවල් තියෙනවා. ලෝකෝත්තර එහෙම වෙන්න බෑ නේද කියලා අහන වෙලාවල්. නෑ. ඔයා ලෝකෝත්තර නෑ නේ කින්ද මාත් එහෙම. ඒ අර නිරය ඇතුළට ඇවිල්ලා.
කට්ටිය සකසුරුවම් කරගෙන හැකි ප්‍රමාණයෙන් මට පුළුවන් ප්‍රමාණයෙන් මම මේ 180න් එහා පැත්තට මිනිස්සු ඇදලා දානවා. හරියට බැලුවොත් එහෙම ලෝකේ පූජා කර යුතු. හරියට බැලුවොත්. ඒක පූජා වෙමින් පවතී. ඒකත් මම පූජා කරනවා මතු බුදුන්ගෙන් පස්සේ බුදු වෙන්න ඉන්න මෛත්‍රී සිංහ බෝධිසත්වයන්ට. මේ අවලෝකිතේශ්වරයන්ගේ පුදුම ගුණයක් තියෙනවා. මෙන්න මේ ගුණේ මෛත්‍රී බෝධිසත්වය දකින්න. තථාගතයනි මම නැවත වරක් අහන්නේ මේ අවලෝකිතේශ්වර කියන්නේ ඇයි? තථාගතයන් වහන්සේ කියනවා ඔහුගේ ක්‍රියාකාරකම් දෙස බලන්න. ඔහු සෑම තැනක් තුලම ක්‍රියාවට නැංගුනේ කොහොමද කියලා බලන්න. ඔහු පෙනී නොපෙනී නොසිටින තැනක් නැති බව දැනගන්න. මෙවන් උතුම් ගුණ තියෙන කෙනෙක් මං කිසි දින දැකලා තථාගතයනි මට පූජා කරන්න ඕන කියලා කියනවා මේ බෝධිසත්වයන්ට. තමන්ගේ ගෙලෙහි පැලඳි සිය දහස් ගණන් වටිනා වූ මාලයක් මහබෝසත් අවලෝකිතේශ්වරයන්ට පූජා කර. බුදුන් අර ගුණ කියලා ඉවරෙච්ච ගමන්ම මතු බුදු වෙන්න ඉන්න මෛත්‍රිය මහබෝසත් අවලෝකිතේශ්වරයන්ට ඒ 이르දි සභා මණ්ඩපේට පේන්න අවලෝකිතේශ්වරයන්ට පූජා කරනවා. පූජා කරායින් පස්සේ මේ අවලෝකිතේශ්වර බෝධිසත්වෝ මේ මාළේ දෙකට කඩ. මම අහුණා ගැටයකට කියලා. පූජාවට අහුවෙන. මේක දෙකට කඩ. දෙකට කඩලා ඉවරලා ප්‍රභූත රත්න බුදුන් වහන්සේගේ නිදන් ස්තූපයට ශාක්‍යමුනි බුදුන් වහන්සේටත් සමාන කොටස් දෙක පූජා කරනවා. මෙතන තියෙන මූල ධර්මයක්. මෙතන පෙන්වන්නේ සම්බුද්ධත්වයේ දෙකට කඩන්න පුළුවන් කෙනෙක් කියලා. දෙන පූජාව දෙකට කඩන්න පුළුවන් කෙනෙක් කියලා. කිසිවක් අයිති කරගන්නේ නැති කෙනෙක් කියලා තථාගතයන් වහන්සේ මෛත්‍රියට කියනවා. එයමයි ප්‍රාතිහාර්ය මෛත්‍රිය මේ බෝධිසත්තුන්ගේ කියලා කියනවා. වඩම්ම ගත්තොත් ගොඩේ ගොඩ කියලා. මහ පොළොවට. මොහු මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොහුගේ ශබ්දය බ්‍රාහ්මණීන්ගේ ශබ්දයේද මුහුදුරැල්ලේ ශබ්දයේද මෙන් ලෝකේ සෑම තැනටම පැතිරෙන්නේ කියලා කියනවා. මේ වෙන්නේ එක වෙන. කට්ටියට ප්‍රශ්න අහන්න බැරි වෙන. අහගෙන ඉන්නව හැරුණකොට වෙන මොකුත් ලියන්න බැරි වෙන. කියන්න බැරි වෙන. මහා පරාසයන් කියවෙනෝ හිතා ගන්නවක් බැරි වදන් ශ්‍රවණය කරන්න ලැබෙන. සම්පූර්ණයෙන්ම කියවෙන සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ඇතුළ වෙන. ඒක ඇතුලේ ත්‍රිපිටකයේද තියෙන. හීනයානයේද තියෙන. නිරයේද තියෙන. හැම දෙයක්ම තියෙන. සතරපාගාමි සත්වය ගැන හොඳින් අවබෝධ කර ගැනීමට මේ 180 පූර්ණ කරගෙන මහායාන සූත්‍රයට සමවදින කට්ටියන්ට හැකියාව තියෙනවා. මොකද්ද පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ? මොකද්ද චතුරාර්ය සත්‍යය කියලා කියන්නේ? මොකද්ද රාග දේශ මොහ කියලා කියන්නේ? මොකද්ද මොහේ කඩතුරාව කියලා කියන්නේ කියලත් වුන් දැනගෙන සිටිනවා. මොහේ කඩතුරාව විරාගත්තන් පස්සේ යුගය මාරු වෙනවා. මාරු වෙච්ච යුගය තුල සිටිය යුතු වෙන්නේ බෝසත්තුරු වෙනවා. අන්නේ බෝසත් යුගය ඉදිරියට ආරම්භ වෙනවා. මහා අබිනිෂ්ක්‍රමණය සිද්ධ වෙච්ච කෙනෙක් ලෝකෙ තුල පහළ වෙලා ඉන්නවා. ඔහු අන් සියලු දෙනාට සතර අපායෙන් අබිනිෂ්ක්‍රමණය වෙන්න දොර විවෘත කරලා තියෙනවා. එයින් අබිනිෂ්ක්‍රමණය වෙලා තවත් අබිනිෂ්ක්‍රමණය වෙන්න තියෙන තැන් වේගෙන් හොයාගෙන සියලු දෙනා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. එhmenan අදට අබිනිෂ්ක්‍රමණයේ කතාවේ සුළු කොටසක් කතා කරා වෙනවා. මේ තව කතා කරලා
තවත් කතා කරලා අවසන් කරන්න බැරි අභිනිෂ්ක්‍රමණ මාතෘකාවක් වෙන. ප්‍රායෝගිකව අභිනිෂ්ක්‍රමණය වෙන්න මාවත් 3ක් පෙන්වනවා. එකක් සිතින් අභිනිෂ්ක්‍රමණය වීම වෙනවා. එකක් ඇසෙන් අභිනිෂ්ක්‍රමණය වීම වෙනවා. අනිත් එක ගතෙන් අභිනිෂ්ක්‍රමණය වීම වෙනවා. මේ තුනෙන් කුමන හෝ විදිහකින් යමෙක් අභිනිෂ්ක්‍රමණය වෙනවා නම් අන්න උන් සතර පායෙන් ගැලවෙනවා. සහ සංසාර චක්‍රේනුත් එතර වෙනවා. සංසාර චක්‍රය ඊටමත් පෘථූල මාතෘකාවක් වෙනවා. අපහු අර මිලියක් අරගෙන කිලෝමීටරයක් කරනවා වගේ එකක් වෙනවා. ඒක ආයෙත් ඒ කිලෝමීටරේ මිලි කළා ඒ වගේ 1000ක් පෙන්වන එකක් වෙනවා. මේ වගේ සංසාර චක්‍රය ඇතුලේ කතාව සතර පාය කතාව විශාල වෙනවා. ගොඩක් ලේසි වෙන්නේ කට්ටියන්ට ඇස තුලින් අභිනිෂ්ක්‍රමණය වීම වෙනවා. ලෙහෙසිම ක්‍රමය මේක වෙනවා. සිතෙන් අභිනිෂ්ක්‍රමණය වෙන්නත් තේරෙන්නේ නැති වෙනවා. මොකද සිතෙන් අභිනිෂ්ක්‍රමණය වෙන්න ගියන් පස්සේ සිත ඉතුරු වෙනවා. ඉතුරු වෙන හිතෙන් අභිනිෂ්ක්‍රමණය වෙන්න ගියන් පස්සේ අභිනිෂ්ක්‍රමණය වෙන්න ගියපු හිත ඉතුරු වෙනවා. ඒ වගේ ඒකෙනුත් අභිනිෂ්ක්‍රමණය වෙන්න බැරි වෙනවා. ලෙහෙසි නැති වෙනවා. නිහඬ වීම මත සිත නිහඬ කිරීම මත අභිනිෂ්ක්‍රමණය වීමට හැකියාව තියෙනවා. සිත නිහඬ කිරීම මත අභිනිෂ්ක්‍රමණය වීමට හැකියාව තියෙනවා. ඇස නිශ්චල කිරීම මත අභිනිෂ්ක්‍රමණය වීමට හැකියාව තියෙනවා. ගත පරගත දෙක අභිනිෂ්ක්‍රමණය කිරීම මත බුද්ධ විඥාණයට තුල් වීමට හැකියාව. ඒක මෙහි ඉන්න කට්ටියන්ට ලේසි නැති වෙනවා. ඒක හිටගෙන කරන්න බැරි එකක් වෙනවා. ඒක මැරෙන්න ගිහිල්ලා මරණය දැකලා නැගිටින්න පුළුවන් වුණොත් කියන්න පුළුවන් එක. හරියට ඒක දියවැලකට අහුවෙලා ගොඩට ඇවිල්ලා අහුවෙච්ච විදිය කියනවා කියනවා. දියවැලකට අහුවෙලා ඒක ඇතුළේ තින් සාක්ෂිකාරයන් ඉන්නේ මාළුනේ වෙන කවුද? ආන්නේ වගේ එකක් වෙනවා. ගොඩට ආවොත් කියන්න පුළුවන් වෙනවා නැත්තම් ඇතුලෙන් හැමම යන්න. ඒ වගේ මාවතක් වෙනවා ගතෙන් අභිනිෂ්ක්‍රමණය වීමේ මාවත. ඒක පරිනිර්වාණ ධාතුවට තියෙන එකක්. ඉතින් අද මාතෘකාව අභිනිෂ්ක්‍රමණය වෙනම සියලු දෙනාට සතර පායෙන් අභිනිෂ්ක්‍රමණය වීමට පේන සමස්තය එකට බලන්නේ කියලා කියනවා. මෙතනදී සතර පායනේ තියෙනවායි කියලා කියනවා. එහෙමනම් ඉදිරි වැඩ කටයුතු සඳහා ප්‍රධාන පාලක මැදිරියට මාර කරනවා. ඔව් මහින්දය මේ අද අභිනිෂ්ක්‍රමණය ගැන කතා කරේ. හෙට සුවිශේෂී වැඩසටහනක් තියෙනවා මේ සූර්ය ධර්ම යුද්ධය ගැන. ඒකට ලෑස්තිලා තිබ්බේරා අපි ප්‍රෝග්‍රෑම් එක කරමු. ඉතින් සුවිශේෂී කතාවක් වෙයි ඒක. හැමෝටම ශ්‍රවණය කරන්න ආරාධනා කරනවා. එහෙනම් මහින්දය අපි අදට වැඩසටහන අවසන් කරමු. හෙට වැඩසටහනත් එක්ක එකතු වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් මගදී මේකට සම්බන්ධ වෙච්ච කට්ටියන්ට තව පොඩි වෙලාවකින් ලයිව් එකේ වීඩියෝ එක ආපහු තියෙනවා. මුල ටික අහන්න පුළුවන්. ඒතර අද දවස් ඇතුළතම මේ වීඩියෝ එක නැවත ශ්‍රවණය කරන්න අවස්ථාව තියෙනවා. පැය දෙකක් වගේ තමයි අපි කතා කරලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි වැඩසටහන අදට මෙතනින් අවසන් කරමු. හැමෝටම 180 සරණයි.